හරි. එහෙනම් මේ අපි ලෑස්ති වෙනවා 2022 පන්තියේ දෙසැම්බර් මාසයට අදාළව දුන්න මේ MCQ ප්‍රශ්න පත්‍ර පොත සාකච්ඡා කරන්න. එතකොට මේකේ ප්‍රශ්නාංක 51 ඉඳන් 150ට යනකම් ප්‍රශ්න 100ක් තියෙනවා. ප්‍රශ්න 100ක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මම තෝරගන්නවා පළවෙනියටම ප්‍රශ්නාංක 51 වෙනි ප්‍රශ්නේ. ඒකෙදි කියනවා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන පරමාර්ථය වන්නේ 1. ව්‍යාපාරික සම්පත් පාලනය කිරීම 2. ව්‍යාපාරයක මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු තීරණ ගන්නා පාර්ශ්වයන්ට සැපයීම 3. ව්‍යාපාරයක කාර්ය සාධනයේ මූල්‍ය තත්ත්වය වෙනස් වීම පිළිබඳ තොරතුරු ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට සැපයීම කළමනාකරණ තීරණ ගැනීම වලට අවශ්‍ය ව්‍යාපාරික තොරතුරු සැපයීම 4. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ගිණුම් කරන අවශ්‍යතා සපුරාලීම 5. එතකොට මේකේ වඩාත්ම නිවැරදි උත්තරය විදිහට මම තෝරගන්නවා 3. හරි 52 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක පහත ගනුදෙනු වාර්තා කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛනවල අනුපිළිවෙල. මූලාශ්‍ර ලේඛනවල අනුපිළිවෙල 1. A අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කරනවා නම් මූලාශ්‍ර ලේඛනයේ පොදු ජර්නලේ. B හිමිකරු තම පෞද්ගලික මෝටර රථයේ ව්‍යාපාරයට යෙදවීම පොදු ජර්නලේ ජර්නල් වවුචරය. හරිනේ. එහෙනම් පළවෙනි එකටත් ජර්නල් වවුචරය A, B එකටත් ජර්නල් වවුචරය. C අත්පිට මුදලට භාණ්ඩ වික්කම මුදල් ලැබීම. එහෙනම් ලදුපත නැවත විකිණීමට ණයට මිලදීගත් භාණ්ඩ සැපයුම් කරුවෙකුට ආපසු යැවීම. ආපසු යැවුම්. එහෙනම් හරපත. එහෙනම් උත්තරේ වෙන්න ඕන ජර්නල් වවුචරය ලදුපත සහ හරපත කියන උත්තරේ. එහෙනම් උත්තරේ 2. හරිනේ. උත්තරේ 2. ඊළඟට 53 වෙනි ප්‍රශ්නය. ආයතනයක බෙදා හැරීමේ කටයුතු සඳහා පාවිච්චි කරනු ලබන මෝටර රථ සඳහා මාසයක් ඉන්ධන වෙනුවෙන් වැය කළ මුදල 30000කි. මෙම ගනුදෙනුවේ බලපෑම ගිණුම් කරන සමීකරණය දැක්වෙනුයි. එතකොට ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට මාසයක් සඳහා ඉන්ධන වෙනුවෙන් වැය කරපු මුදල රුපියල් 30යි. එතකොට වත්කම රුපියල් 30කින් අඩු වෙලා හිමිකම රුපියල් 30කින් අඩු වෙනවා. ඇයි? ඉන්ධන කියන්නේ වියදම. හරිනේ? එහෙනම් උත්තරේ වත්කම් රුපියල් 30000කින් අඩුවීම හිමිකම් රුපියල් 30000කින් අඩුවීම කියන උත්තරේ 3 වෙනි එක. එහෙනම් උත්තරේ 3 වෙනි එක. right? අපි එනවා 54 වෙනි ප්‍රශ්නෙට. 54 වෙනි ප්‍රශ්නය. 54 චෙක් කරගෙන යන් හොඳට. මූල්‍ය ප්‍රකාශන පරමාර්ථය හොඳින්ම පැහැදිලි වන්නේ පහත කිනම් ප්‍රකාශනයකින්ද? 1. සමාගමෙහි කළමනාකාරීත්වයට මූල්‍ය පාලන පියවර කාර්යක්ෂමව ඉටු කිරීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම. වංචා දෝෂ වැළැක්වීම සමාගමෙහි කළමනාකාරීත්වය මූල්‍ය පියවර කාර්යක්ෂමව ඉටු කිරීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම. 3. ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වයේ ලාභදායීත්වය හා මුදල් ප්‍රවාහයන් පිළිබඳ තොරතුරු අදාළ ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට සංවේදනය කිරීම. 4. තමන්ගේ මූල්‍ය වගකීම් නිසියාකාරව නිදහස් කිරීමට සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට සහාය වීම. ඊට පස්සේ 5. ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන අභ්‍යන්තර පාර්ශ්වයන්ට විතරක් නෙමෙයි. එහෙනම් වඩාත්ම නිවැරදි උත්තරයේ විදියට මම ගන්නවා 3 වෙනි එක. right. ඊට පස්සේ අපි එනවා 55 වෙනි ප්‍රශ්නය. 55 ව්‍යාපාර ආයතනයක් පිළිබඳ තොරතුරු එම තොරතුරු භාවිතා කරන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා සැපයීම ගිණුම්කරණයේ මූලික ලක්ෂණය වේ නැහැ. ගිණුම්කරණයේ මූලික හිමිකම වේ නැහැ. ගිණුම්කරණයේ මූලික වත්කම වේ නැහැ. ගිණුම්කරණයේ මූලික පදනම වේ නැහැ. ගිණුම්කරණයේ මූලික අරමුණ වේ. ඔව් උත්තරේ 5. right. ඊට පස්සේ අපි එනවා 56 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන මූල්‍ය ගිණුම්කරණය හා බැඳි පද කීපයකි. පද කීපයක් දීලා තියෙනවා 56. අපිට කියනවා A තීරුව B තීරුව. A තීරුවට ගැලපෙන අයිතමය B තීරුවේ නිවැරදිව අනුපිළිවෙලින් තෝරන්න. ගිණුම්කරණ යෙදවුමකි. ගිණුම්කරණ යෙදවුමකි ගනුදෙනු හා සිද්ධීන්. D. ගිණුම්කරණයේ කාර්යයකි. සාරාංශ කිරීම. C. ගිණුම් කරන සංකල්පයකි ගැලපුම්. A. ගුණාත්මක
තොරතුරු ලක්ෂණයකි කාලීන බව B. එහෙනම් උත්තරේ DC DC AB AB. එහෙනම් අපිට උත්තරේ විදියට ගන්න පුළුවන් right 2. 56ට 2. 57 වෙනි ප්‍රශ්නය 57 2020 එකයි එක දින ප්‍රමෝද් දිසිල් ලක්ෂ 8ක් ලක්ෂ 2ක කාර්යාල උපකරණ යොදවමින් ව්‍යාපාරයක් ආරම්භ කරලා. එනම් පළමු දින 3ේදී සිදු වූ ගනුදෙනු අපිට දීලා. අපිට කියනවා මෙම ගනුදෙනු වල සුද්ධ බලපෑම. ඉරක් ගහගමු. සුද්ධ බලපෑම නිවැරදිව ගිණුම් කරන සමීකරණයේ දක්වන අගය රුපියල් 1000 වලින්. එහෙනම් වත්කම් සමානයි ඔය දීලා තියෙන පිළිවෙලටම දාමු. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඕක තමයි සමීකරණේ දීලා තියෙන්නේ. ඔන්න පළවෙනි එක ප්‍රමෝද් දාලා තියෙනවා ලක්ෂ 8කුයි ලක්ෂ 10කුයි ප්‍රාග්ධනෙ. එතකොට ලක්ෂ 8යි 2යි 10යි. වත්කම් දාලා තියෙනවා 1000ක. එහෙනම් හිමිකම් වැඩි වෙනවා 1000. ඔන්න භාණ්ඩ ණයට ගැනුම් 300යි. එහෙනම් වත්කම් වැඩි වෙලා 300ක්. වගකීමුත් වැඩි වෙනවා 300ක්. හිමිකමට බලපෑමක් නැහැ. ණයට විකුණුම් 200යි මේ වගේ ණයට විකුණුම් 200යි විකුණුම් 200යි පිරිවැය මත 125ක ලාභාන්තිකයක් පවත්වා ගනි. පිරිවැයට 125ක්. එතකොට පිරිවැය 100ක් නම් ලාභය 25යි විකුණුම් මිල 125යි. එතකොට අපිට විකුණුම් දීලා තියෙනවා 200ක්. හරි විකුණුම් 200යි. එතකොට පුතේ ඕකේ පිරිවැය හොයාගන්න ඕනේ. කොහොමද පිරිවැය හොයාගන්නේ? 200 කියලා කියන්නේ 125 නම් 125න් බෙදලා වැඩි කරනවා අපි 100ෙන්. එතකොට පුතේ 160යි පිරිවැය. එහෙනම් පිරිවැය 160ක තොගයක් විකුල්ලා තියෙන්නේ 200ට. එහෙනම් ඒ තුල තියෙනවා හිමිකම වැඩිවීමක් 40ක. right. ඊළඟ 10ක භාණ්ඩ තොගයක් හානි වූ අතර ඒවායේ ශුද්ධෝපලබ්ධයගේ 8යි. ඒ කියන්නේ එතන තොගහානි අලාභයේ තියෙනවා දෙකක් මෙතනින් මොකක් වෙනවද? වත්කම් වලින් අඩු වෙලා හිමිකමෙනුත් දෙකක් අඩු වෙනවා. හිමිකමෙනුත් දෙකක් අඩු වෙනවා. එහෙනම් සුද්ධ බලපෑම. ඔන්න සුද්ධ බලපෑම. අන්තිම උත්තරේ. එහෙනම් මෙතන වත්කම් ගත්තම 1000ක් තියෙනවා. ඕකට 300ක් එකතු වෙනවා. 160ක් අඩු වෙනවා. 200ක් එකතු වෙනවා. දෙකක් අඩු වෙනවා. එහෙනම් 1338යි. සමානයි. මෙතන 300යි. ධන 1000යි 1040යි. ඒකෙන් දෙකක් ගියාම 1038යි. බලමු උත්තරේ. 1338 300 1038 උත්තරයක් තියෙනවා. උත්තරේ 3. ඊළඟට 58 මොකක්ද කියන්නේ බලමු. ජනිදු ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසයේ සිදු වූ විකුණුම් ගනුදෙනුවක්. අන්න ඉරක් ගහගමු. විකුණුම් ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට බලපා ඇති ආකාරය පහත දැක්වේ. මෙම ව්‍යාපාරයේ එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක්. VAT රෙජිස්ටර්ඩ් එක. අපිට කියනවා ඔන්න 600ක තොගයක් මොකද කරලා තියෙන්නේ? අපෙන් ගනුදෙනුව විස්තර කරන ප්‍රකාශයනේ. 600ක තොගයක් 880කට විකුණලා තියෙනවා. වගකීම 80 VAT. ඒ කියන්නේ එකතු කළ අගය මත VAT එක 80යි. හිමිකම 200යි. එතකොට ළමයි පළවෙනි එක ගන්න බෑ, දෙවෙනි එක බෑ, තුන්වෙනි එක බෑ. හතර බලමු. 600ක තොගයක් 880ක් වූ 110ක VAT සහිත මිලකට විකිණීම. අනිත් එකේ මොකක්ද තියෙන්නේ? ණයට විකිණීම. අන්න වෙළඳ ලැබිය යුතු දෑ වලට නේද එකතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ ණයට විකුණලා තියෙන්නේ. උත්තරේ එහෙනම් ගන්න පුළුවන් අපිට උත්තරේ ගන්න පුළුවන් 5. උත්තරේ ගන්න පුළුවන් 5. right. 59 මාර්තු මාසය තුලදී එක්තරා ව්‍යාපාරයක භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම පමණක් සිදු විය. මාර්තු 1 දිනට සහ මාර්තු 31 දිනට පිළියෙල කරන ලද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයන් ඔබට දී ඇත. මාර්තු මාසයේ ලාභය හෝ අලාභය සමාන වන්නේ ජංගම වත්කම් සහ මාර්තු 1 සහ මාර්තු 31 අතර ජංගම වත්කම් මුළු වත්කම් වල වෙනසටය 3 අයිතිකරුගේ හිමිකමේ වෙනසටය මුදල් වල වෙනසටය කාරක ප්‍රාග්ධනයේ වෙනසටය. අපි දන්නවා වෙන මොනවත් නැත්නම් ආදායම් වියදම් විතරක් තියෙනවා නම් හිමිකමේ වෙනසට තමයි ලාභය සමාන වෙන්නේ. එහෙනම් 59 වෙනි ප්‍රශ්නය ගත්තාම 59 උත්තරේ 3. right. උත්තරේ 3. ඊළඟට අපි එනවා 60.
ව්‍යාපාර ආයතනයක් විසින් ණයට භාණ්ඩ අලෙවි කිරීමේදී 60 වෙනි ප්‍රශ්නය 110ක වෙළඳ වට්ටමක් ලබා දෙන අතර ණය පියවීමේදී 102ක මුදල් වට්ටමක් ලබා දේ. ණයගැතියෙක් විසින් මුදල් පියවීමේදී දුන් වට්ටම 270ක් නම් විකුණුම් ජර්නලයේ සටහන් කළ අගය හා ලද මුදල. අපි දන්නවා විකුණුම් ජර්නලයේ සටහන් කරන අගය කියලා කියන්නේ මොකද්ද? වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ අගය. දැන් ළමයි ණයගැතියගේ අගය හොයාගන්න එපා. දුන් වට්ටම තියෙනවා 270ක්. 270 කියලා කියන්නේ අර අඩු කරපු 102 වට්ටම. 270 කියන්නේ 2 නම් 100ෙන් වැඩි කරනවා. 100ෙන් වැඩි කරාම 270 බෙදීම 2 වැඩි කිරීම 100. එතකොට කීයක් එනවද? 13500යි. ඔන්න පුතේ විකුණුම් ජර්නලයේ සටහන් කරපු අගය. හරිනේ? ඕක තමයි විකුණුම් ජර්නලයේ සටහන් කරපු අගය. අපි මොකද කරන්නේ? ඕකෙන් ලද මුදල හොයාගන්න අර 270 වෙළඳ දුන් වට්ටම අඩු කරනවා. එතකොට ලද මුදල 13230යි. එහෙනම් එක උත්තරයක් 13500 අනික 13230. එහෙනම් උත්තරේ විදියට අපි ගන්නවා right 1. උත්තරේ 1. හරිනේ? උත්තරේ 1. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය 61 වෙනි ප්‍රශ්නය. අපිට වෙන්න මේ විදියට කියනවා 61 රුපියල් ලක්ෂ 4ක වෙළඳ භාණ්ඩ තොගයක් ඉමන්ත ව්‍යාපාරයේ විසින් වෙනත් ව්‍යාපාරයකින් ණයටගෙන එයින් රුපියල් 40000ක තොග හරවා යවා ඇත. ඒ කියන්නේ ආපසු යවලා තියෙනවා කියලා කියන්නේ. ඉතිරි ශේෂය ඉමන්ත විසින් පෞද්ගලික මුදලින් ගෙවා දමා ඇත. පෞද්ගලික මුදලින් ගෙවලා තියෙනවා. හරි? ඉතිරි මුදල පෞද්ගලික මුදලින් ගෙවලා තියෙනවා. මෙම ගනුදෙනු සටහන් කිරීමට අදාළ ප්‍රභව ලියවිලි. ඒ කියන්නේ මූලාශ්‍ර ලේඛන අහන්නේ. හරිනේ? ප්‍රභව ලියවිලි. ඒ කියන්නේ අහන්නේ මූලාශ්‍ර ලේඛන. right 61 වෙනි ප්‍රශ්නය. දැන් ඔන්න වෙනත් ව්‍යාපාරයකින් ණයට ගත්තනේ. ණයට ගත්තා නම් ගැනුම් ඉන්වොයිසිය. හරිද? ගැනුම් ඉන්වොයිසිය. ඊට පස්සේ ඒකෙන් ආපහු ටිකක් යවුවනේ. යවුවනම් හරපත මූලාශ්‍ර ලේඛනය. ඊට පස්සේ ඉතිරි ශේෂය ඉමන්ත විසින් මොකද කරලා තියෙන්නේ? පෞද්ගලික මුදලින් ගෙවලා තියෙනවා. පෞද්ගලික මුදලින් ගෙවුවොත් ව්‍යාපාරයේ සල්ලි වලින් නෙමෙයිනේ ගෙවලා තියෙන්නේ. ජර්නල් වවුචරය නැත්තම් ලදුපත කියලා දාගන්නත් පුළුවන්. ජර්නල් වවුචරය. හරිනේ? මුදල් ව්‍යාපාරයේ මුදලින් නෙමෙයි ගෙවලා තියෙන්නේ. පෞද්ගලික මුදලින්. හරිනේ? ජර්නල් වවුචරය තමයි වඩාත් නිවැරදි. එහෙනම් උත්තරේ 4. right 62 සීමිත සමාගමක් ආරම්භ කිරීම සඳහා දරන ලද 33000ක වියදම් ඉදිරි වර්ෂ 3කින් කපා හැරීමට තීරණය කරන ලදී. මෙම ආරම්භක වියදම විලම්භීත අයබාර වියදමක්, ජංගම වගකීමක්, අස්පෘශ්‍ය වත්කමක්, ප්‍රාග්ධන වියදමක්, අසම්භාව්‍ය වගකීමක්, විලම්භීත අයබාර වියදමක්. උත්තරේ 1. 63 ගිණුම් කාලච්ඡේදයක් තුලදී ගැනිලි හා අමතර ප්‍රාග්ධනය හඳුන්වා දීමක් නොමැති විට එම කාලච්ඡේදයේ සඳහා ව්‍යාපාර ආයතනය නියත වශයෙන්ම ලාභයක් පෙන්눔 කරන්නේ. ලාභයක් පෙන්눔 කරන්නේ කොයි වෙලාවටද? ගැන්ලි අමතර ප්‍රාග්ධනය නැති වෙලාවට. ඒ කියන්නේ හිමිකම් වැඩි වෙලා තියෙනවා. ආරම්භක හිමිකමට වඩා අවසාන හිමිකම් වැඩි වෙලා. කාලච්ඡේදය තුල මුළුවත්කම් වැඩි වෙන අවස්ථාවක නෑ. මුළු වගකීම් නෑ. 3 කාල පරිච්ඡේදයේ අවසානයේ මුළු වගකීම් වලට වඩා මුළුවත්කම් වැඩි වෙන අවස්ථාවක. ඔව් මුළු වගකීම් වලට වඩා මුළුවත්කම් වැඩි වෙනවා කියන්නේ හිමිකම් වැඩි වෙනවා කියන එක. කාල පරිච්ඡේදයේ අවසානයේ කාරක ප්‍රාග්ධනය නෑ. මුළු වගකීම් වල වැඩිවීමට වඩා මුළු වත්කම් වල වැඩිවීම වැඩි වෙන අවස්ථාවක. හරි right. එහෙනම් උත්තරේ විදිහට 5 ගන්න පුළුවන් 63. හරි 5. 64. ව්‍යාපාරයක සිදු වූ පහත ගනුදෙනු අතරින් හිමිකමට බලපෑමක් ඇති නොකරන ගනුදෙනුව කුමක්ද? හිමිකමට බලපෑමක් ඇති නොකරන ගනුදෙනුව. අපි දන්නවනේ හිමිකමට බලපෑම් කරන ප්‍රධාන ගනුදෙනු 4ක් තියෙනවනේ. එහෙනම් බලමු ඒකෙන් මොනවද මෙතන අයිති වෙන්නේ නැත්තේ කියලා. 90000ක තොගයක් පිරිවැයට 125ක ලාභාන්තිකයක් සහිතව විකිණීම බලපානවා. 30000ක ණයගැතියන් සම්පූර්ණ කිරීමට
25000ක මුදල් ලබා ගැනීම. අනිවාර්යෙන් හිමිකම අඩු වෙනවා. දුන් වට්ටමනේ. ලකුණු කළ මිල 1,20,000ක භාණ්ඩ තොගයක් 110ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදී ගැනීම. නෑ. එහෙනම් ළමයි C පමණි. C පමණේ උත්තරේ 5. උත්තරේ 5. වෙළඳ වට්ටම ගිණුම් ගත කරන්නේ නෑනේ. වෙළඳ වට්ටම් ගිණුම් ගත කරන්නේ නෑනේ. ණයට ගත්තයි කියන්නේ හිමිකම වෙනස් වෙන්න තැනක් නෑ. 65 ව්‍යාපාරයක බැංකු ගිණුමේ 65 ව්‍යාපාරයක බැංකු ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂයක් පවතින විට වැටුප් සඳහා 20000ක චෙක් පතක් නිකුත් කරන ලදී. මෙමගින් ඇතිවන ප්‍රතිඵලය වැටුප් වලට රයිට්. දැන් බැංකු ගිණුමේ තියෙනවා රුපියල් ලක්ෂයක ශේෂයක්. හරි සෝරි 10000ක. 10000ක ශේෂයක් තියෙනකොට වැටුප් සඳහා 20000ක චෙක් පතක් නිකුත් කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ දැන්? මේකෙන් ඇතිවෙන ප්‍රතිඵලය. රයිට්. වත්කම් මාක් වෙන්න ඕනද? වත්කම් 20000කින් අඩු වෙන්න ඕනේ. එතකොට වත්කම දැන් අඩු වෙන්න තියෙන්නේ 10000යිනේ. වත්කම 10000කින් අඩු වෙලා රයිට් 65. ඒකේ පොඩි ගැටලුවක් තියෙනවානේ. රයිට්. ඒකට හැමෝටම ලකුණු දාගන්නකො 65ට. හැමෝටම ලකුණු දාගන්න. රයිට්. අපි එනවා එහා පැත්තට 66. නුවන් විසින් 2020 10යි 1 දින රුපියල් 60000ක් වටිනා භාණ්ඩ 110ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට ගන්නා ලදී. හරිනේ? සැලකිල්ලෙන් කියවන්න. පසුව එම එය 120ක ලාභයක් සබාගෙන ණයට විකුණන ලදී. විකිණීමේදී 110ක වෙළඳ වට්ටමක් ලැබුණි. ගෙවිය යුතු ණය ප්‍රමාණය මෙතෙක් ගෙවා නැත. මාසය අවසානයේ ඉහත ගණදරු ගිණුම් කරන සමීකරණයට ආදේශ කළ විට අවසන් ශුද්ධ ප්‍රතිඵලය. අපිට සමීකරණය දීලා තියෙන්නේ කොහොමද? 66. 66 සමීකරණය දීලා තියෙනවා මෙන්න මේ විදිහට. කොහොමද? හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. පළවෙනි එක දැන් කියනවා රුපියල් 60000ක් වටිනා භාණ්ඩ 110ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට. එතකොට වෙළඳ වට්ටම අපි දන්නවා ගිණුම් ගත කරන්නේ 60000ට 110ක් කියලා කියන්නේ 6000යි. හරිනේ? එතකොට 54000ක භාණ්ඩ අරන් තියෙනවා. එතකොට වත්කම් වැඩි වෙලා 54000 හරිද? වගකීම් වැඩි වෙනවා 54000. මොකද ඕක ගන්නෙ ණයටනේ. right. ඊළඟට කියනවා මේවට 120ක ලාභයක් තියාගෙන ණයට විකුණලා. ඒ කියන්නේ 54000ට 120ක ලාභයක්. එතකොට කීය දෙන්නේ? 10800යි. 10800යි 54000යි කියලා කියන්නේ අපිට දැන් ඕකේ විකුණුම් මිල එනවා 64800ක්. පැහැදිලිද? 64800ක්. 64800කට ණයට විකුණනකොට ආපහු 110ක් අඩු කරලා. ඒ කියන්නේ අඩු කරන්න ඕනේ 6480ක් වෙළඳ වට්ටම. එතකොට ඇත්තටම ඕක විකුණන්නේ කීයටද? 58320ට. එහෙනම් මෙන්න මේ වත්කම අඩු වෙනවා 54000ක්. 54000ක තොගය විකුණනවා ණයට වත්කම් වැඩි වෙනවා 58320යි. 58320යි. එතකොට එතන හිමිකම වැඩි වෙලා තියෙනවා 4320කින්. ලාභේ. right. ගෙවිය යුතු මුදල තාම ගෙවලා නැහැ. right. තාම ගෙවලා නැහැ. ආයෙනම් මේ වගේ බලපෑම ගත්තම මෙතන 4320යි මෙතන 54000යි එහෙනම් මෙතන ගත්තම 58320යි. එහෙනම් උත්තරේ මොකක්ද? right. උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 2. උත්තරේ 2. 67 ණයගැතියෙකු අමල්ගෙන් 15000ක ණය මුදල පියවීම මත 110ක වට්ටමකට යටත්ව චෙක් පතක් ලැබුණි. මෙම චෙක් පත පසුව අගරු විය. චෙක් පත අගරු වීම ගිණුම්ගත කිරීමට තැබිය යුතු දිත්ත සටහන. එහෙනම් ළමයි මෙහෙමයි. දැන් ඉස්සරලා ඔය අගරු වීම ඉගෙන ගන්න කලින් අපි බලමුකෝ ওই චෙක් එක හම්බුනාම මොකක්ද ඉස්සරහන? 67. හරි. ණයගැතියෙක්ගෙන් 15000ක චෙක් පතට අදාළව ණයගැතියෙක්ගෙන් 15000ක චෙක් පතට අදාළව right ණය වලට අදාළව චෙක් පතක් ලැබිලා 110ක් වට්ටම. එතකොට
ණයගැති පාලන ගිණුමට බැර කරලා මුදල් ලැබෙනවනේ. එහෙනම් මුදල් පාලන ගිණුමට හර කරනවා. මුදල් පාලන ගිණුම හර 13500යි. ඇයි ඒ? 110ක් අඩු කරලානේ. ඊළඟට දුන්වට්ටම් ගිණුම හර දුන්වට්ටම වියදම. ඒකයි හර වෙන්නේ. මතකයිනේ. 1500යි ණයගැති පාලන ගිණුම බැර ණයගැති පාලන ගිණුම බැර 15000යි. ඕක තමයි 38. මේ තියෙන චෙක් පත ලැබීම. දැන් ඕක අගරුණොත් ඕකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. ඕක අගරුණොත් ඕකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ ණයගැති පාලන ගිණුම හර 15000යි මුදල් පාලන බැර 13500යි දුන්වට්ටම් බැර 1500යි. එහෙනම් මොකද්ද ගන්න වෙන්නේ? උත්තරේ. එතන අමල්ගේ ගිණුම වෙනුවට එන්න ඕන ණයගැති පාලන ගිණුම. රයිට්. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 1. උත්තරේ 1. හරිනේ? උත්තරේ 1. 68. ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත දක්වා ඇති ප්‍රකාශන අතුරින් වඩාත්ම නිවැරදි ප්‍රකාශනය තෝරන්න. 68 වෙනි ප්‍රශ්නය. මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ ඇල්මැති පාර්ශ්වයන් සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. right. ඇල්මැති පාර්ශ්වයන් සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන හදන්නේ නැහැ. හරිනේ? කළමනාකරුවන්ට තමයි ඒවා හදන්නේ. ඊළඟ බාහිර පාර්ශ්වයන් සඳහා පමණක් තොරතුරු ලබා දීම මූල්‍ය ගිණුම්කරණය මගින් සිදු කරයි. අපෙන් අහන්නේ ගිණුම්කරණය සම්බන්ධයෙන් බලමු. මූල්‍ය ගිණුම්කරණය මගින් බාහිර පාර්ශ්වයන්ගේ තොරතුරු අවශ්‍යතාවය සඳහා පමණක් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනු ලබයි. ඒක හරි. මූල්‍ය බලමු පොඩ්ඩක් අපි. එතන දැන් පමණක් කියලා කියන්නත් බෑනේ. මූල්‍ය ගිණුම්කරණයේ කාර්ය ලෙස මූල්‍ය ආයතන සඳහා තීරණ ගැනීමට නෑ. කළමනාකරන ගිණුම්කරණයේ ප්‍රධානතම කාර්ය ලෙස පොදු පරමාර්ථ මූල්‍ය නෑ. එහෙනම් මේකේ වඩාත්ම නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 3. හරි 3. හැබැයි ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මූල්‍ය ගිණුම්කරණයෙන් බාහිර පාර්ශ්වයන්ගේ තොරතුරු අවශ්‍යතාවය පමණක් නෙමෙයි. හරිනේ? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 69. ඇඟලුම් නිෂ්පාදන ව්‍යාපාරයක පහත ගනුදෙනු 69 පහත ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. මූලික සටහන් පොත් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. මූලික සටහන් පොත නිෂ්පාදනයට අවශ්‍ය රෙදි තොගයක් ණයට මිලදී ගැනීම. ගැනුම් ජර්නලය. හරි. රෙදි මහාන යන්ත්‍රවල වාර්ෂිකසේ සටහන් කිරීම. පොදු ජර්නලය. පොදු ජර්නලය. රෙදි කැපීමේ යන්ත්‍රයක් ණයට ගැනීම. ඒකත් පොදු ජර්නලය. හරිනේ? ණයට ගත්තයි කියලා ඒක රෙදි කැපීමේ යන්ත්‍රයක්නේ. එහෙනම් ළමයි ගැනුම් ජර්නලය, පොදු ජර්නලය, පොදු ජර්නලය. එහෙනම් උත්තරේ 5. උත්තරේ 5. right. 70. ව්‍යාපාර ආයතනයක ගිණුම් කටයුතු භාවය යනු. right. එහෙනම් ගිණුම් කරන තොරතුරු සැපයීම ගිණුම් කටයුතු භාවයයි. ගිණුම්කරණය සඳහා නීති බලපෑම, ගිණුම්කරණය සිදු කරන පුද්ගලයන්ගේ අවශ්‍යතාවය, සාම්ප්‍රදායික ගිණුම් පිළියෙල කිරීම, සම්පත් සපයන පාර්ශ්වයන්ට එම සම්පත් පිළිබඳ තොරතුරු සැපයීමට ඇති වගකීම ගිණුම් කටයුතු භාවයයි. උත්තරේ 5. හරි? උත්තරේ 5. ඊට පස්සේ ඊළඟට අපි එනවා 71 වෙනි ප්‍රශ්නෙට. 71 වෙනි ප්‍රශ්නය 71 මෙන්න මේ විදිහට කියනවා. 71 ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් පහත පරිදි ගිණුම් කරන සමීකරණයේ ඉදිරිපත් කර ඇත. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. right. අපිට කියනවා වත්කම් විදිහට 30කින් තොගය අඩු වෙලා වගකීම් 35කින් අඩු වෙලා හිමිකම 5කින් වැඩි වෙලා තියෙනවා. හරි? වෙළඳ ගෙවිය යුතු දේ අඩු වෙලා. අපිට කියනවා මේමයි වෙලා තියෙන්නේ. ඉහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයේ ඇති ගනුදෙනු. ව්‍යාපාරයේ විසින් රුපියල් 35000ක තොග මිලදී ගැනීමේදී 5000ක වෙළඳ වට්ටම නැහැ. වෙළඳ වට්ටම ගිණුම්ගත කරන්නේ නැහනේ. 35000ක භාණ්ඩ ණයට මිලදීගෙන ආපසු යැවීම නැහැ. 35000ක ණයට ලබාගත් භාණ්ඩ 30000කට අලෙවි කිරීම නැහැ. වෙළඳ ගෙවිය යුතු දේ වෙන්න බෑනේ. 30000ක තොගයක් 35000කට ණයට විකිණීම නැහැ. ණයට වික්කයි කියලා වෙළඳ ගෙවිය යුතු දේ ඒත් වෙන්න බෑ. 35000ක වෙළඳ ගෙවිය යුතු දෑ පියවීමට 30000ක තොග පවරා දීම හා 5000ක වට්ටමක් ලැබීම හරියටම හරි. උත්තරේ 5. උත්තරේ 5. right. ඊළඟට 72 වෙනි ප්‍රශ්නෙට අපි එනවා. 72 වෙනි ප්‍රශ්නෙට අපි එනවා. right. බලන්න. 72 වෙනි ප්‍රශ්නෙට අපි එනවා.
ව්‍යාපාර ආයතනයක් විසින් රුපියල් 50000කට ණයට භාණ්ඩ තොගයක් මිලදී ගන්නා ලද අතර ඉන් රුපියල් 10000ක තොග ආපසු යවා ඇත. එම ණයටගත් භාණ්ඩ තොගය වෙනුවෙන් 120ක මුදල් වට්ටමකට යටත්ව මුදල් ගෙවන ලදී. මෙම ගනුදෙනුව තුලින් ගිණුම් කරන සමීකරණයට වන ශුද්ධ බලපෑම. හරිනේ? ගිණුම් කරන සමීකරණයට වන ශුද්ධ බලපෑම අපෙන් අහනවා. හරි? ශුද්ධ බලපෑම. එතකොට මොකද කරන්න ඕනේ බලමු. බෙන්න බලමු. ගිණුම් කරන සමීකරණයට වන ශුද්ධ බලපෑම. 72. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. 50000ක භාණ්ඩ ණයට අරගෙන. එහෙනම් වත්කම් වැඩි වෙලා 50ක්. හිමිකම් නැහැ. වගකීම් වැඩි වෙනවා 50ක්. මේ ගත්ත භාණ්ඩ වලින් 10000ක තොග ආපසු යවලා. එහෙනම් වත්කම් අඩු වෙලා 10ක්. හිමිකම් නැහැ. වගකීම් අඩු වෙනවා 10ක්. හරිනේ? අපිට කියනවා මේ ණයට මිලදී ගත් තොගේ වෙනුවෙන් 120ක වට්ටමකට යටත්ව. එතකොට දැන් වගකීම තියෙන්නේ කීයද? 50කට ගත්තට 10ක් අහපව යවුවනේ. අයනම් වගකීම තියෙන්නේ කීයද? 40000යි. 40000 වෙනුවෙන් 110ක 120ක වට්ටමකට යටත්ව. ඒ කියන්නේ 40000ට 120ක් කියන්නේ 8000. 8000ක් අඩු වෙනවා. එහෙනම් 8000ක් අඩු වුණාම 32000යි මුදල් ගෙවන්න ඕනේ. 32000යි මුදල් ගෙවන්න ඕනේ. ලද වට්ටම කියන එක හිමිකමට එකතු කරනවා. ලද වට්ටම ණය හිමියා අඩු කරන්න ඕනේ 40000ම. ණය හිමියා අඩු වෙන්න ඕනේ 40000ම. හරිනේ? right. එහෙනම් ශුද්ධ බලපෑම. ශුද්ධ බලපෑම. 2යි එහෙනම් මෙතනින් 42ක් ගියාම ධන 8යි. මෙතනත් 8යි. මෙතන බිඳුවයි. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? වත්කම් ධන 8යි ධන 8යි. එහෙනම් උත්තරේ විදිහට 3. right. උත්තරේ විදිහට 3. 73 වෙනි ප්‍රශ්නය. හරි? 73 ප්‍රශ්නාංක 73ට 74ට පිළිතුරු සැපයීම සඳහා පහත තොරතුරු භාවිතා කරන්න. සමන් තම ගෘහ භාණ්ඩ අලෙවි සැලෙන් පිරිවැය රුපියල් ලක්ෂයක් වූ භාණ්ඩ 1,20,000කට ණයට අලෙවි කරන ලදී. ඉන් රුපියල් 12,000ක විකුණුම් මිල වූ භාණ්ඩ තොගයක් ආපසු හරවා එවන ලද අතර 90,000ක් මුදලින් ලැබුණි. ඉතිරිය දුන් වට්ටම් ලෙස සලකන ලදී. ඉහත ගණදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් ඇතුළත් පිළිතුර. ලක්ෂයක වූ භාණ්ඩ 1.20ට ණයට වික්කම විකුණුම් ඉන්වොයිසිය. ඉන් ආපහු එවනවා. ආපහු එවනවා නම් බැරපත. බැරපත. ආපහු එවුවොත් බැරපත. ඊට පස්සේ මුදල් ලැබුණොත් ලදුපත. එහෙනම් විකුණුම් ඉන්වොයිසිය බැරපත ලදුපත. එහෙනම් උත්තරේ විදිහට 5. උත්තරේ විදිහට 5. ඊළඟට 74. ඉහත ගනුදෙනු මගින් ව්‍යාපාරයේ වත්කම් වලට වූ ශුද්ධ බලපෑම දැක්වෙන පිළිතුර වන්නේ. වත්කම් වලට වූ ශුද්ධ බලපෑම. දැන් වත්කම් වලට වෙච්ච බලපෑම 74. වත්කම් වලට වෙච්ච බලපෑම කොහොමද ගන්න වෙන්නේ අපිට? ඔන්න පිරිවැය 100ක් වූ භාණ්ඩ 120කට ණයට අලෙවි කරලානේ. එතකොට වත්කම් වැඩි වෙනවා 120කින්. sorry. වත්කම් 100කින් අඩු වෙලා 120කින් වැඩි වෙනවා. හරිනේ? ඊළඟට ඉන් 12000ක විකුණුම් මිල වූ භාණ්ඩ තොගයක් ආපසු එවලා. එතකොට ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා 12කින්. තොගේ කියන වත්කම වැඩි වෙනවා 10කින්. තොගේ කියන වත්කම වැඩි වෙනවා 10කින්. මොකද 100ක භාණ්ඩ 120ට නම් වික්කේ 12ක භාණ්ඩවල පිරිවැය 10ක් වෙන්න ඕන. හරිනේ? 10යි. ඊට පස්සේ හරවා එවන ලදී 90ක් මුදලින් ලැබුණි. එහෙනම් 90ක් මුදල් ලැබුණොත් මුදල් කියන වත්කම වැඩි වෙලා ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා. එතකොට මුදල් වත්කම වැඩි වෙන්නේ කීයක්ද? 90ක්. හැබැයි ණයගැතියෝ කියන වත්කම සම්පූර්ණයෙන්ම ඉතින් ටික දුන් වට්ටම්නේ. එහෙනම් ණයගැතියෝ කියන වත්කම සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ 120ක් ණයගැතියෝ හිටියා. ඒකෙන් 12ක් අඩු වුණා. එතකොට 108යි. එහෙනම් ණයගැතියෝ කියන වත්කම 108කින්ම අඩු වෙන්න ඕනේ. එහෙනම් ඔන්න බලන්න වත්කම් වල බලපෑම.
right කොහමද වෙන්නේ ඍණ 100 ධන 120 ඍණ 12 ධන 10 ධන 90 ඍණ 108 එහෙනම් බිඳුවයි වත්කම් වලට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ එහෙනම් වත්කම් වලට කිසිදු බලපෑමක් නොවේ උත්තරේ 4 උත්තරේ 4 74ට උත්තරේ 4 ඊට පස්සේ අපි එනවා 75 වෙනි ගානට 75 75ටෙන් 75 right 75 එහෙනම් අරලිය ව්‍යාපාරයේ පහත් තොරතුරු ඔබට සපයා ඇත 2021 1 2021 1:31 එතකොට ආරම්භක අවසාන වත්කම් වගකීම් දීලා වසර පුරාවට 1,20,000ක් ගැන්ලි සිදු කර ඇති අතර සෑම මාසයකම සමාන මුදලක් ලබාගෙන ඇත. ව්‍යාපාරයේ අයිතිකරු විසින් ව්‍යාපාරයේ ජනවාරි මාස විදුලි බිල 20,000ක් ගෙවා ඇත. ජනවාරි මාසයේ ශුද්ධ ලාභය. එතකොට ලාභ සමීකරණයනේ ගන්න වෙන්නේ. ලාභය සමානයි අවසාන ප්‍රාග්ධනයේ නැත්නම් අවසාන හිමිකම ඍණ ආරම්භක හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය හරිනේ අමතර ප්‍රාග්ධනය දැන් අවසාන හිමිකම කොහමද ගන්න වෙන්නේ අවසාන හිමිකම ගන්නේ අවසානයේ 1:31 තියෙන වත්කම් වලින් වගකීම් අඩු වෙනවා ඒ කියන්නේ 975න් 500ක් අඩු වෙනවා එතකොට 475යි ආරම්භක හිමිකම ගන්න කොහොමද 850න් 450 යනවා ආරම්භක ඒ කියන්නේ 400 හරි ගැන්ලි කීයද ගැන්ලි තියෙනවා 120යි වසර පුරාවට ගැන්ලි 120යි අමතර ප්‍රාග්ධනය ඒක තමයි ළමයි අර අයිතිකාරයා ව්‍යාපාරයේ විදුලි බිල ගෙවලානේ ආයක අමතර ප්‍රාග්ධනය හරි 20යි එහෙනම් දැන් උත්තරේ විදියට ගන්න පුළුවන් කොහමද 475 රින 400 කියන්නේ 75යි 75ට 120ක් එකතු කරලා 20ක් අඩු කරනවා එතකොට අපිට එනවා උත්තරේ 1,75,000යි 1,75,000යි උත්තරේ විදිහට ගන්න පුළුවන් උත්තරේ 3 එහෙනම් 75 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 හරි ඊළඟට ප්‍රශ්නාංක 76 ඉඳන් right ප්‍රශ්නාංක 76 ව්‍යාපාරයක් විසින් තම ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගන්නා ලදී. මෙම ගොඩනැගිල්ලේ වාර්ෂික කුලිය රුපියල් ලක්ෂ 6යි. මෙම කුලියට ගන්නා ලද්දේ 2020 1 දින වේ. ව්‍යාපාරයේ විසින් 2020 1:31 අවසන් මාසය සඳහා ගෙවල් කුලිය 60000ක් ගෙවන ලදී. මෙම ගනුදෙනුව 2020 ජනවාරි මාසයේ ගිණුම් කරන සමීකරණය මත ඇති කරන ශුද්ධ බලපෑම වන්නේ. එතකොට සමීකරණය අපිට දීලා තියෙනවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරිද? දැන් එතකොට මේකෙදි ගත්තාම වාර්ෂික කුලිය ලක්ෂ 6යිනේ. එතකොට වාර්ෂික කුලිය ලක්ෂ 6යි නම් මාසික කුලිය හොයාගන්න අපි 12න් බෙදනවා. එතකොට මාසික කුලිය 50000ක් එනවා. එතකොට මේ මාසෙදි දැන් ගෙවලා තියෙනවා 60000ක් ගෙවලා තියෙනවනේ. එතකොට 60000ක් ගෙවුවම වත්කම් අඩු වෙනවා. හිමිකම් අඩු වෙන්නේ 50යි. වගකීම් වලට සම්බන්ධයක් නැහැ. නැවත වත්කම් වැඩි වෙනවා 10ක්. ඔය වැඩි වෙන 10 තමයි ඉදිරියට ගෙවූ කුලිය. හරිද? එතකොට මේකේ අපි සුද්ධ බලපෑම ගත්තම ඍණ 50යි ධන බිඳුවයි. එතකොට උත්තරේ විදිහට ඍණ 50යි බිඳුවයි උත්තරේ 4. ඊට පස්සේ 77 නිවැරදි ගිණුම් කරන සමීකරණය තෝරන්න. වත්කම් ධන ආදායම් සමානයි හිමිකම් ඍණ වියදම් සමානයි ධන වගකීම් නැහැ. වත්කම් ඍණ වියදම් ඍණ හිමිකම් ධන ආදායම් ධන වගකීම් නැහැ. වත්කම් ධන වගකීම් වෙන්න බෑ. වත්කම් ඍණ වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ඍණ වගකීම් බෑ. 5 වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම්. එතකොට වඩාත්ම නිවැරදි උත්තරේ විදිහට අපිට 5 ගන්න පුළුවන් 77 5. හරි. ඊළඟට ජනහිත ව්‍යාපාරයේ විසින් 2020 1 දින
5,30,000ක් වටිනා යන්ත්‍රයක් මිලදී ගත් අතර එහි සුන්බුන්නගේ 50,000ක් ලෙසද ඵලදායී ජීවකාලයේ වසර 4ක් ලෙස තීරණය කරන ලදී. 2020 ජනවාරි මාසය තුලදී ෂෙයා වියදම ලෙස හඳුනාගත යුතු වගේ. එතකොට රයිට් ඒකෙදි 78 වෙනි ප්‍රශ්නේ ගත්තම පිරිවැය 5,30,000යිනේ. පිරිවැය 5,30,000යි. ඒකෙන් සුන්බුන්නගේ 50,000යි. හරිද? සුන්බුන්නගේ 50,000යි. ඒක අඩු කරලා ඵලදායී ජීවකාලයෙන් බෙදනවා අපි. එතකොට අවුරුදු 4යිනේ. එතකොට අපිට එන්නේ වාර්ෂික ෂෙයා. එතකොට 5,30,000 රින 50,000 බෙදනවා අපි 4ෙන්. එතකොට කීයක් වෙනවද? 1,20,000. ඔය 1,20,000 අවුරුද්දකටනේ. මාසෙකට හොයන්න නම් 1,20,000 බෙදන්න ඕන 12න්. එතකොට අපිට එනවා 10,000ක උත්තරයක්. 10,000ක උත්තරයක්. එහෙනම් 10,000යි ෂෙයා උත්තරේ 5. උත්තරේ 5. අපි එනවා 79 වෙනි ප්‍රශ්නෙට. 79. පහත් සඳහන් ඒවා අතුරින් ගිණුම් කරන ක්‍රියාවලියේ ගිණුම් කරන යෙදවුමක් වන්නේ මුදල් ප්‍රකාශය නෑ, ආදායම් ප්‍රකාශය නෑ, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නැහැ, ගනුදෙනු අන්න ගන්න පුළුවන්. යෙදවුමක්නේ. එහෙනම් ළමයි උත්තරේ 4. උත්තරේ 4. අපි එනවා 80ට. 80 පහත් දැක්වෙන ගනුදෙනු අතුරින් හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනු වන්නේ. හිමිකම අඩු වෙන්න පුළුවන් එක්ක වියදම් නැත්නම් ගැනිලි. හරිනේ? ඔය දෙකෙන්. බලමු. නැවත අලෙවි කිරීමට 50,000ක තොගයක් ණයට ගැනීම. නෑ. 15,000ක තොගයක් 20,000ක ණයට නෑ. ණයගැතියන්ගෙන් 30,000ක මුදලක් ලැබීමේදී 110ක වට්ටමක් අඩු කිරීම. අන්න වට්ටම පුළුවන් ගන්න. ගෙවල් කුලි අත්තිකාරම බෑ. අත්තිකාරම වත්කම. කෙටි කාලීන බැංකු ණයක් ගෙවා දැමීම බෑ. වඩාත්ම නිවැරදි උත්තරේ විදියට 3. 81. පුද්ගලයෙක් 2019 4.1 දින රුපියල් ලක්ෂ 5ක මුදලක් ප්‍රාග්ධනය ලෙස යොදවා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර 20/3.31 දිනට එම ව්‍යාපාරයේ වගකීම් ලක්ෂ 2ක් විය. 20/3.31 දිනෙන් අවසන් වර්ෂය තුල හිමිකරු පෞද්ගලික මුදලින් රුපියල් 80,000ක් ව්‍යාපාරයේ බැංකු ණය ගෙවා ඇත. 20/3.31 දිනෙන් අවසන් වර්ෂයේ ලාභය 1.80ක් වූ අතර ලක්ෂයක මුදලක් අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගෙන ඇත. අපිට කියනවා 2020/3.31 අවසන් දිනට ව්‍යාපාරයේ පැවති වත්කම් කොපමණද? අවසාන වත්කම්. එතකොට 2019 4.1 රයිට් ලක්ෂ 5ක ප්‍රාග්ධනය යොදලා ව්‍යාපාරය පටන් අරන් තියෙනවා. රයිට් 2020/3.31 දින වගකීම් ලක්ෂ 2ක් තියෙනවා. පෞද්ගලික ප්‍රයෝජනට ගත් එකක් තියෙනවා, ලාභය තියෙනවා. එහෙනම් අපිට ගන්න වෙන්නේ ලාභ සමීකරණය. ලාභය සමානයි අවසාන හිමිකම ඍණ ආරම්භක හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. හරිද? දැන් අවසාන හිමිකම තමයි අපිට හොයාගන්න වෙන්නේ. ආරම්භක හිමිකම තියෙනවා, අවසාන හිමිකම අපි දන්නේ නැහැ. ආරම්භක හිමිකම ලක්ෂ 5යි. හරිද? දැන් වගකීම් අවසානයේ අපි බලමු පස්සේ. වර්ෂය තුලදී හිමිකරු පෞද්ගලික මුදලින් 80ක් ව්‍යාපාරයේ බැංකු ණය ගෙවා ඇත. අන්න ළමයි ඒක අමතර ප්‍රාග්ධනය 80යි. ඊට පස්සේ මේ අවුරුද්දේ ලාභය 180යි. ගැනිලි 100යි. ආයෙනම් දැන් ඔන්න බලමු අපි x කීයද කියලා මෙතන. x කීයද කියලා? 180 සමානයි x ඍණ 500 ධන 100 ඍණ 80 ඍණ 480. ඒ ඍණ 480 මේ පැත්තටදී ධන වෙනවා. එතකොට x සමානයි 640. x සමානයි 640. එතකොට x සමානයි 640යි කියලා කියන්නේ මේ කියන්නේ හිමිකම. එතකොට හිමිකම ගන්නෙ කොහොමද? සාමාන්‍ය අපි දන්නවා ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් අවසානයේට රයිට්. එතකොට අවසානයේ හිමිකම තියෙනවා 640ක්. වත්කම් අපිට වගකීම් අපිට ගානේ දීලා තියෙනවා 200ක්. එහෙනම් අපිට උත්තරේ විදියට
වත්කම් අවසානයේට 840ක් විදියට ගත්තකි. 840ක් විදියට එහෙනම් උත්තරේ 81ට 8,40,000ක් 8,40,000ක් විදියට ගන්න වෙනවා. රයිට්. ඒකේ උත්තරයක් නැති නිසා හැමෝටම ලකුණු දෙන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ 82 මාලින්ද විසින් 2020 ජනවාරි 1 දින 82 2020 ජනවාරි 1 දින මුදලින් රුපියල් 80000ක් හා රුපියල් 50000ක පිරිවැය වූ යන්ත්‍රයක් යොදවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. හරිද? ජනවාරි මාසය තුල 10000ක වියදමක් ඇති වූ අතර 6000ක් හිමිකරුතම පෞද්ගලික බැංකු ගිණුමෙන් පියවා ඇත. මාසය තුලදී 10000ක ආදායමක් වූ අතර ඉන් 1000ක් පෞද්ගලික ගිණුමට බැර කර ඇත. රයිට්. එසේනම් 2020 ජනවාරි 31 දින හිමිකම කීයද? එතකොට ජනවාරි 1 රයිට් 1 ප්‍රාග්ධනයේ විදිහට දාලා තියෙනවා මුදලින් 80ක 50000ක පිරිවැය වූ යන්ත්‍රයක්. එතකොට 1,30,000යි. හරි 1,30,000යි. ජනවාරි මාසයේ තුලදී 10000ක වියදමක් වෙලා. එහෙනම් 10000ක වියදමක් වුණොත් හිමිකම අඩු වෙනවා. වියදම් හින්දා. හරිද? 6000ක් හිමිකරු තම පෞද්ගලික බැංකු ගිණුමෙන් පියවා ඇත. 6000ක් තම පෞද්ගලික බැංකු ගිණුමෙන් පියවුවොත් ඒක හිමිකම වැඩි වෙනවා. ඇයි? අමතර ප්‍රාග්ධන. ඊට පස්සේ 10000ක ආදායමක් ඇති වෙලා. එහෙනම් 10000ක ආදායමක් ඇති වුණොත් හිමිකම වැඩි වෙනවා. හැබැයි ඒකෙන් 1000ක් පෞද්ගලික ගිණුමට බැර කරගෙන ඒ කියන්නේ ගැනෙලි 1000යි. හිමිකම අඩු වෙනවා. රයිට්. එහෙනම් අවසාන උත්තරේ කොහමද? 1,30,000 ඍණ 10 ධන 6 ධන 10 ඍණ 1. එහෙනම් උත්තරේ 1,35,000යි. 1,35,000යි. එහෙනම් රයිට් 1,35,000යි 1,35,000යි උත්තරේ 1. උත්තරේ 1. අපි එනවා 83 වෙනි ප්‍රශ්නෙට. 83 ව්‍යාපාර ආයතනයක කාර්ය සාධනය නැත්තම් ලාභදායීත්වය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නේ. ලාභදායීත්වය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නේ මුදල් පොතෙන්. නෑ. ගැනුම් හා විකුණුම් ගිණුම් තුලින්. නෑ. ආදායම් ප්‍රකාශනයේ. අන්න ආදායම් ප්‍රකාශනය උත්තරේ 3. ආදායම් ප්‍රකාශනය උත්තරේ 3. 84 ව්‍යාපාරයක ගනුදෙනුවක් පහත ගිණුම් කරන සමීකරණයේ වාර්තා කර ඇත. එම ගනුදෙනුව නිවැරදිව විස්තර කරන ප්‍රකාශනය මොකක්ද කියලා කියනවා. රයිට්. වත්කම් ලක්ෂ 2කින් අඩු වෙලා හිමිකම වැඩි වෙලා වගකීම් අඩු වෙලා. එතකොට මොකක්ද කියන්න බලමු. ලක්ෂ 3ක බැංකු ණය වාරික ගෙවීම හා ඒ තුල ඇතුළත් පොලිය හින්දා හිමිකම වැඩි වෙන්න විදියක් නැහැනේ. හිමිකම අඩු වෙන්න ඕනේ. ඒක බෑ. ලක්ෂ 3ක වෙළඳ ණය ගැතියන්ගෙන් ලක්ෂයකට නැහැ. ඒක වෙන්නත් බෑ. අයිතිකරු පෞද්ගලික මුදලින් බැංකු ණය නැහැ. ලක්ෂ 2ක පිරිවැය වූ තොගයක් ලක්ෂ 3කට ණයට අලෙවි කිරීම. ණයට අලෙවි කරොත් වගකීම් වලට වෙන්න බෑනේ. 5 ලක්ෂ 3ක බැංකු ණය මුදල පියවීමේදී අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ලක්ෂයක් යොදවීම. ඔව්. ඒක ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ 5. 84ට උත්තරේ 5. right. උත්තරේ 5. ඊළඟට 85ට ආවම 85 ගිණුම් කරන සමීකරණය වෙනස් විය හැකි ආකාරයක් දැක්වෙන්නේ. වත්කම් අඩුවීම හා ප්‍රාග්ධනය වැඩිවීම. බෑනේ. දෙපැත්ත බැලන්ස් වෙන්න එපේ. වත්කම් අඩුවීම හා වගකීම් වැඩිවීම. බෑ. වත්කම් අඩුවීම හා වත්කම් වැඩිවීම පුළුවන්. වගකීම් වැඩිවීම හා ප්‍රාග්ධනය බෑ. ඒකත් බෑ. ආදායම් අඩුවීම වත්කම් වැඩිවීම ඒත් බෑ. එහෙනම් උත්තරේ 85ට 3. 85ට 3. 86 පහත ප්‍රකාශන වලින් ගිණුම් කරන්නේ මූලික අරමුණ වඩාත් හොඳින් විස්තර කරුණේ. ව්‍යාපාරයක අයිතිකරුවන්ට ව්‍යාපාරයේ පිළිබඳ තොරතුරු සැපයීම. 2 ව්‍යාපාරයේ සම්පත් පාලන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ආයෝජකයන්ගෙන් ලබා ගැනීම. අභ්‍යන්තර පාර්ශ්වයන්ට තීරණ ගැනීමට මූල්‍ය තොරතුරු සැපයීම. right. වඩාත් නිවැරදි උත්තරේ 3. 87 right. පහත දැක්වෙන ඒවා අතුරින් ව්‍යාපාරයක මූල්‍ය තොරතුරු භාවිතා කිරීම මගින්
නාය හිමියෙකුට ඇති ප්‍රයෝජනයක් වන්නේ කුමක්ද? නාය හිමියෙකුට ඇති ප්‍රයෝජනයක් වන්නේ කුමක්ද? right. මොනවාද බලමු? ආයෝජනය මත ප්‍රතිලාභ දැන ගැනීම. නෑ. බදු කරන අරමුණු සඳහා ඉපයීම් පිළිබඳ තොරතුරුත් නෑ. ණය ලබා දීමට පෙර මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ අන්න පොඩ්ඩක් හරි බලමු. වේතනය වැඩි කර ගැනීමට නෑ. ඒක සේවකයන්ට තවදුරටත් මුදල් නෑ. එහෙනම් උත්තරේ 3. 87 උත්තරේ 3. 88 88ට ආවම පහත දැක්වෙන ඒවා අතුරින් වෙළඳ ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම නිසා මූලිකාංගවලට වන බලපෑම. ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණොත් වත්කම් අඩු වෙලා වත්කම් වැඩි වෙනවා. හරි. එතකොට උත්තරේ විදිහට ගන්න පුළුවන් අපිට 5. දුන් වට්ටමක් තිබ්බොත් විතරක් හිමිකමට බලපානවා. හරි. 89 right. පහත දැක්වෙන්නේ දිස්සටහන් මූලධර්ම හා බැඳි ප්‍රකාශ කීපයකි. right. ඒවා අතුරින් නිවැරදි මූලධර්ම ඇතුළත් ප්‍රකාශය වන්නේ නිවැරදි මූලධර්ම ඇතුළත් ප්‍රකාශය. වත්කම් වැඩිවීම හර වගකීම් අඩුවීම හර. වගකීම් අඩුවීම හර. ඔව් ඒක හරි. වගකීම් වැඩිවීම බැර හිමිකම් අඩුවීම බැර. නෑ ඒක වැරදි. ආදායම් හා වගකීම් යන මූලිකාංග දෙකේ මූලධර්ම එකිනෙකට සමාන වේ. ඔව් ඒකත් හරි. සීත් හරි. වියදම් හා වත්කම් මූලිකාංග දෙකේ මූලධර්ම පමණක් එකිනෙකට සමාන වේ. right. වියදම් හා වත්කම් යන මූලිකාංග දෙකේ මූලධර්ම පමණක් එකිනෙකට සමාන වේ. right. ඒකත් යම් මට්ටමකින් හරි. right. බලමු අපි උත්තර දෙන්නේ කොහොමද කියලා. A හා C පමණි. ඔව් A හා C පමණි. එහෙනම් උත්තරේ ගන්න පුළුවන් අපිට 4. 90. පහත් දැක්වෙන තොරතුරු අතුරින් ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණය. ගුණාත්මක ගති ලක්ෂණ මොනවද? ඕකෙන් තියෙන්නේ අදාළත්වය කියන එක. අදාළ බව right 4. 91. ව්‍යාපාරයක් විසින් 110ක වෙළඳ වට්ටමකට යටත්ව ලක්ෂයක මිල ලකුණු කළ භාණ්ඩ තොගයක්. ඒ කියන්නේ වෙළඳ වට්ටම තාම අඩු වෙලා නැහැ. ණයට අරගෙන මෙම භාණ්ඩ තොගයේ පිරිවැයට 40ක් ලාභ තබා ගනිමින් ණයට විකුණා ඇත. මෙම ගනුදෙනුවේ ශුද්ධ බලපෑම. ඉලක්ක ගහගමු ශුද්ධ බලපෑම. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. 110ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට අරගෙන. එතකොට ලක්ෂයයි නම් 110ක් 90යි. එතකොට ණයට ගත්තොත් වත්කම් වැඩි වෙලා 90ක් වගකීම් වැඩි වෙනම 90ක්. හරිද? මේ තොගය 140ක ලාභයක් තියාගෙන. ඒ කියන්නේ 90000ට 140ක්. 140ක ලාභයක්. ඒ කියන්නේ 36000ක්. 36000ක ලාභයක් තියාගෙන 90000ක તો පිරිවැය වෙච්ච බඩු. ඒ කියන්නේ විකුණන්න ඕනේ 126000ට. 90000ක පිරිවැය වෙච්ච බඩු 126000කට විකුණනවා. එහෙනම් 36000යි ඒකේ ලාභය. ඕකේ. ආයෙනම් මෙතන කීයද දෙන්නේ? 126000. මෙතන කීයද? 90000යි. මෙතන කීයද? 36000. right. එහෙනම් උත්තරේ මොකද්ද වෙන්නේ? 3. උත්තරේ 3. ඊළඟට 92. ව්‍යාපාරයක හිමිකම ලක්ෂයක්ද දිගු කාලීන වගකීම් 40000ක්ද ජංගම වගකීම් 50000ක්ද ජංගම නොවන වත්කම් 120000ක්ද වේ නම් ජංගම වත්කම් වල අගය කීයද? right. එතකොට මෙතන ගන්න වෙන්නේ අපිට සමීකරණයෙන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් වලින්. වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. එතකොට හිමිකම තියෙනවනේ ලක්ෂයක්. හරි. දිගු කාලීන වගකීම් 40යි ජංගම වගකීම් 50යි. එතකොට ඔක්කොම වගකීම් 90යි. හරිද? 90යි. එහෙනම් මෙතන ඔක්කොම වත්කම් තියෙන්න ඕනේ 190000. ඔය 190000න් 120000ක් ජංගම නොවන. 120000ක් ජංගම නොවන නම් එහෙනම් ළමයි 70000යි ජංගම වත්කම්.
70000යි උත්තරේ 4. උත්තරේ 4. හරිනේ? අපි එනවා 93. පහස් සඳහන් ඒවා අතුරින් මූල්‍ය තත්ත්වයට අදාළ මූලිකාංග 3යි මොනවද? වත්කම්, හිමිකම්, වගකීම්. උත්තරේ 4. right. 93 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. ඊළඟ පහත ප්‍රකාශන අතුරින් වත්කමක් යන්න වඩාත් නිවැරදිව නිර්වචනය කළ ඇති ප්‍රකාශය තෝරන්න. 94 වෙනි ප්‍රශ්නේ. වත්කමක් බලමු. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ හැකියාවක් ඇති ව්‍යාපාරයට පාලනය කළ හැකි සම්පත්. බලමු. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ හැකියාවක් ඇති ව්‍යාපාරයට පාලනය කළ හැකි right සම්පත්. හරි. ඊට පස්සේ ගලා යාම නෙමෙයි එක දෙක ගලා යාමනේ. 3 අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන ව්‍යාපාරයට පාලනය කළ හැකි වර්තමාන ආර්ථික සම්පත්. ඊළඟ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන ව්‍යාපාර ආයතනට පාලනය කළ හැකි අනාගත ආර්ථික සම්පත්. ඊළඟ 5 අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන ව්‍යාපාර ආයතනට පාලනය කළ හැකි වර්තමාන හෝ අනාගත ආර්ථික සම්පත්. ඒකෙන් නිවැරදි උත්තරයේ විදිහට අපිට ගන්න පුළුවන් 3. right. 95 පහත දැක්වෙන්නේ ව්‍යාපාර ආයතනයක ගිණුම් කරන මූලිකාංග කීපයකි. ඒවාට වඩාත් ගැළපෙන ලෙජර් ගිණුම් පිළිවෙලින් වත්කම්, වගකීම්, ආදායම්, වියදම්. ගොඩනැගිලි වත්කම්. මෝටර රථ වගකීම් නෙවෙයිනේ. ඒක බෑ. 2 ගොඩනැගිලි ෂෙය බෑ. ඒක වියදම. 3 ගොඩනැගිලි ෂෙය ඒකත් වියදම. ගොඩනැගිලි සමුච්චිත ෂෙය අන්න වත්කම. බැංකු ණය වගකීමක්. හරි. ලද වට්ටම් ආදායම. දුන් වට්ටම වියදම. 4 හරියේ. 5 ගත්තම බැංකු ණය හරි දුන් වට්ටම් කියන්නේ වියදමක් නේ බෑ. එහෙනම් 95ට 4. 96 සමාගමක් ලබාගත් ණය සඳහා උපචිත පොලිය ගිණුම්ගත කිරීම තුලින් මොකද වෙන්නේ? උපචිත පොලිය ගිණුම්ගත කරෝතින් වත්කම් බලපෑමක් වෙනවද? නෑ. හිමිකම් අඩු වෙලා වගකීම් වැඩි වෙනවා. වගකීම් වැඩි වෙන අතර හිමිකම් අඩු වෙයි කියලා උත්තරයක් තියෙන. උත්තරේ 2. 96ට අපිට ගන්න පුළුවන් උත්තරේ 2. හරිනේ? right. ඊට පස්සේ 97 දිත්ත සටහන් මූලධර්ම සම්බන්ධයෙන් පහත දක්වා ඇති ප්‍රකාශන වලින් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. වත්කම් වැඩිවීම හරවන අතර වගකීම් වැඩිවීම බැරවේ. ඔව්. හරි. වියදම් ගිණුම් වල අවසාන ශේෂය බැරවිය හැකිය. සාමාන්‍යයෙන් හරනේ. වගකීම් ගිණුම් වල අවසාන ශේෂය බැරවිය නොහැකි. නෑ බැර තමයි. ආදායම් හා හිමිකම් සම්බන්ධ දිස්සටහන් මූලධර්ම එකිනෙකට සමාන වේ. ඔව් ඒක හරි. ඊළඟට වියදම් හා හිමිකම් සම්බන්ධ දිස්සටහන් මූලධර්ම එකිනෙකට සමාන වේ. නෑ ඒක බෑ. එහෙනම් උත්තර දෙකක් තියෙනවා එතන. පළවෙනි එක සහ හතරවෙනි එක කියන උත්තර දෙකම හරි. 1 සහ 4 කියන උත්තර දෙකම හරි. 98 වෙනි ප්‍රශ්නය. 2021 දින මංජු විසින් ලක්ෂයක ප්‍රාග්ධනය යොදවා නව ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2020 ජනවාරි 31 දිනට ව්‍යාපාරයේ හිමිකම 1,80,000ක් වූ අතර හිමිකරු විසින් රුපියල් ජනවාරි මාස 20000ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනට ලබා ගන්නා ලදී. ජනවාරි මාසයේ සඳහා ව්‍යාපාරයේ වියදම 2,25,000ක් නම් 2020 ජනවාරි මාසයේ මුළු ආදායම කීයද? දැන් ඔන්න ලක්ෂයක ප්‍රාග්ධනයක් දාලා තමයි පටන් අරන් තියෙන්නේ. ජනවාරි 31 දිනට ව්‍යාපාරයේ හිමිකම 1.80යි. එතකොට පෞද්ගලික ප්‍රයෝජනට අරන් තියෙනවා 20ක්. හරිනේ? අමතර ප්‍රාග්ධනයක් ගැන කියන්නේ. දැන් මෙහෙමයි ළමයි. මම මේක ගන්නවා ඉස්සරෝම ලාභය සමානයි අවසාන ප්‍රාග්ධනය අවසාන හිමිකම ඍණ ආරම්භක හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය කියන සූත්‍රයෙන්. හරිද? අමතර ප්‍රාග්ධනය කියන සූත්‍රය. එතකොට අවසාන හිමිකම අපිට දීලා තියෙනවනේ 1,80,000. ආරම්භක හිමිකම කීයක් දීලා තියෙනවද? ලක්ෂයයිනේ. පෞද්ගලික ප්‍රයෝජනට අරගෙන තියෙනවනේ 20ක භාණ්ඩ.
අමතර ප්‍රාග්ධනයක් ගැන කියන්නේ. එතකොට මේ විදිහට ගත්තම අපිට ලාභයේ විදිහට 1.80 ඍණ 100 ධන 20. එතකොට පුතේ ලක්ෂයක ලාභයක් එනවනේ. හැබැයි මේක නෙමෙයි අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ ආදායම කීයද කියලා. දැන් එතකොට මේකේ වියදම තියෙනව නේද 225. 225000. එහෙනම් ආදායම තියෙන්න ඕන 325000. මොකද ආදායමේ වියදම අයින් කරාමනේ ලාභෙන්නේ. ආයෙනම් 325000ක ලාභයක් තියෙන්න ඕනේ. උත්තරේ 5. උත්තරේ 5. right. 99 ගිනුම් කරන තොරතුරු වල තිබිය යුතු මූලික ගුණාංගයක් වන්නේ මොනවාද? ලාභදායී වීම, කාර්යක්ෂම වීම, විශ්වාසනීය නියෝජනත්වය. එහෙනම් උත්තරේ ගන්න පුළුවන් 99ට උත්තරේ ගන්න පුළුවන් 3. 99ට උත්තරේ ගන්න පුළුවන් 3. අපි යනවා 100 වෙනි ප්‍රශ්නෙට. 100 වෙනි ප්‍රශ්නය. 100 වෙනි ප්‍රශ්නය. 100 වෙනි ප්‍රශ්නය. කංජ තෙල් අලෙවි කරන ව්‍යාපාරයක් තම කංජ තෙල් තොගය ගණන් බැලීමට විශේෂිත වූ ක්‍රමයක් යොදා ගැනීම අදාළ වන්නේ ශිල්පීය හා වෘත්තීය පරිසරය. එහෙනම් 100 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. උත්තරේ 4. ප්‍රශ්නාංක 101. 101. right. ගිණුම්කරණයේ මූලික වශයෙන් බෙදෙන ප්‍රභේද දෙක. මූල්‍ය ගිණුම්කරණය සහ කලමනාකරණ ගිණුම්කරණය. උත්තරේ 4. මූල්‍ය ගිණුම්කරණය සහ කලමනාකරණ ගිණුම්කරණය. උත්තරේ 4. 102 ව්‍යාපාර ආයතනයක් විසින් 110ක වෙළඳ වට්ටමකට යටත්ව ලකුණු කළ මිල රුපියල් ලක්ෂ 2ක් වූ භාණ්ඩ ණය පදනම් මත මිලදී ගන්නා ලදී. මෙම ගනුදෙනුවේ බලපෑම ගිණුම් කරන සමීකරණය නිරූපණය කරමි. අන්න 110ක වට්ටමකට යටත්ව ලකුණු කළ මිල ලක්ෂ 2ක භාණ්ඩ අරන් තියනවා. එතකොට වත්කම් සමානයි. මේක දීලා තියෙන විදිහටම දැම්මොත් වත්කම් සමානයි. වගකීම් ධන හිමිකම්. වගකීම් ධන හිමිකම්. හරිද? දැන් ලක්ෂ 2ක භාණ්ඩ 110ක වෙළඳ වට්ටමකට යටත්. එතකොට අපි දන්නවා වෙළඳ වට්ටම ගිණුම් ගත කරන්නේ නැහැ. එතකොට ලක්ෂ 2කින් 110ක් ගියාම 20000යි. එතකොට 1,80,000ගේ වත්කම් වැඩි වෙලා right වගකීම් වැඩි වෙනවා 1,80,000. හරිද? මේවට බලපෑමක් නැහැ. එහෙනම් උත්තරේ වත්කම් වැඩි වෙනවා 1.80කින් වගකීම් වැඩි වෙනවා 1.80කින්. උත්තරේ එහෙනම් අපිට ගන්න පුළුවන් 1. 103 ප්‍රශ්නය. 103 සීමිත සමාගමක 2021 මාර්තු 31 අවසන් වර්ෂය තුලදී ලක්ෂයක භාණ්ඩ ණයටගෙන ඇත. භාණ්ඩ වලින් 80ක් වර්ෂය තුලදී 1.25ක අත්පිට මුදලට විකුණන ලදී. මෙම ගනුදෙනු දිස්සටහන් ක්‍රමයට ගෙනුම්ගත කළොත් එමගින් ගිණුම් කරන සමීකරණයට සිදුවන බලපෑම නිවැරදිව දැක්වෙන්නේ පහත කුමන ප්‍රකාශනයෙන්ද? මෙහෙමනේ. දැන් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. දැන් කියනවා ලක්ෂයක භාණ්ඩ ණයට ගත්තොත් වත්කම් වැඩි වෙලා හිමිකම් නෙමෙයි වගකීම් වැඩි වෙනවා ලක්ෂය. මේ වායේ 180ක භාණ්ඩ 125කට අපිට මුදල් වෙනවා. 80ක භාණ්ඩ කියලා කිව්වම 80ක් වත්කම් වලින් 180කනේ. ඒ කියන්නේ ලක්ෂයක භාණ්ඩ වල 180ක් කියන්නේ 80000. හරිනේ? 80000ක භාණ්ඩ 1,25,000කට විකුණලා. 1,25,000කට විකුණලා. එතකොට හිමිකම වැඩි වෙන්න ඕන 45. හරිනේ? එච්චරයි. එහෙනම් මෙතන ගත්තාම 100යි 45යි. එහෙනම් මෙතන 145යි. හරිනේ? එහෙනම් මොකක්ද කියන්නේ බලමු. මේක ගත්තා. කොහොමද කියන්නේ? වත්කම් 1,45,000කින් වැඩි වේ. හිමිකම 45,000කින් වැඩි වේ. ඊට පස්සේ වගකීම් ලක්ෂයකින් වැඩි වේ. උත්තරේ විදිහට එනම් අපිට ගන්න පුළුවන් 3. උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 3. right. ඊට පස්සේ 103ට එනම් උත්තරේ 3. 104 වෙනි ප්‍රශ්නයට ආවම 104 ව්‍යාපාරයක ලාභය ගණනය කර ගැනීම සඳහා යොදාගත හැකි ගිණුම් කරන සමීකරණය අපි දන්නවා ආරම්භක ශුද්ධවත්කම් ඍණ අවසාන ශුද්ධවත්කම් ධන ගැලෙන්නේ නැහැ. ආරම්භක ශුද්ධවත්කම් ඍණ අවසාන නැහැ.
අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම් ගැනි ධන ගැනලි ඍණ 4 ප්‍රාර්ථනය උත්තරේ 3. 105. right. පහස් සඳහන් ප්‍රකාශන වලින් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. right. එහෙනම් මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු සපයන්නේ ආයතනයේ අභ්‍යන්තර පාර්ශ්වයට පමණි. නැහැ. කළමනාකරණ ගිණුම්කරණයෙන් බලාපොරොත්තු වන්නේ ආයතනයේ බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයීම. නැහැ. මූල්‍ය ගිණුම්කරණයේ මූලික වශයෙන් අතීත ගණතුරු හා සිද්ධීන් කෙරෙහි අවධානය යොමු කරයි. ඔව්. කළමනාකරණ ගිණුම්කරන තොරතුරු අභ්‍යන්තර හා බාහිර යන පාර්ශ්ව නැහැ. ඉහත 2 හා 3 යන ප්‍රකාශ දෙකම නිවැරදි. ඒකත් නැහැ. උත්තරේ 3. ඊට පස්සේ 106 ඉඳන් උත්තර ලියන්න තියෙන්නේ සෑම ප්‍රශ්නයකටම ලකුණු 2 ගානේ එන විදිහට. හරිනේ ලකුණු 2 ගානේ එන විදිහට. එහෙනම් 106 වෙනි ප්‍රශ්නය අහනවා වක්කමක ලක්ෂණ. එහෙනම් වක්කමක ලක්ෂණ අපි තුනක් අඳුර ගන්නවා. එකක් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබීම. දෙවෙනි එක ව්‍යාපාර ආයතනයක පාලනය කළ හැකි වීම. 3 ආර්ථික සම්පතක් වීම. තුනම තියෙනවා නම් ලකුණු 2ක් හම්බ වෙනවා. ලකුණු 2. ඊට පස්සේ 107 පහත දැක්වෙන එක් වියදම ප්‍රාග්ධන වියදමක් අයභාර වියදමක් යන්න දක්වන්න. ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ නිතර ඇති වෙන්නේ නැති. හරි නිතර ඇති වෙන්නේ නැති. right කලාතුරකින් සිද්ධ වෙන ඒ වගේම තරමක් වැඩි අගයක් තියෙන ලාභය හොයද්දී අපි සැලකිල්ලට ගන්නේ නැති වියදම්. අයභාර වියදම් කියන්නේ නිතර ඇති වෙන සාපේක්ෂව අගය අඩුයි. හරිනේ? සමහර වෙලාවට අයභාර වියදම් තියෙන්න පුළුවන් සාපේක්ෂව අගය වැඩි ඒවා. හරිනේ? සාපේක්ෂව අගය අඩු ලාභය හොයද්දී අපි ඒ වියදම් තමයි සැලකිල්ලට ගන්න. එතකොට ගෙවල් කුලිය අයභාර. හරිනේ? ගෙවල් කුලිය අයභාර. ඊට පස්සේ 2 මෝටර රථයක් මිලදී ගැනීම ප්‍රාග්ධන. right. තුන්වෙනි එක මෝටර රථය නඩත්තු කිරීමට ගෙවුම් අයභාර. right. 4 නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 8ක නව යන්ත්‍රයක් ගැනීම අන්න ළමයි ප්‍රාග්ධන. එහෙනම් එකට ලකුණු භාගි ගානේ 4ට ලකුණු 2. ව්‍යාපාරයක වත්කම් සහ හිමිකම් යන දෙකම අඩු විය හැකි ගනුදෙනු දෙකක් සඳහන් කරා. එක ගනුදෙනුවක් තමයි ළමයි වත්කම් ව්‍යාපාරයේ වියදමක් මුදලින් ගෙවීම. ඊට පස්සේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනට ගැනීම. තව එකක්. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනට ගැනීම. ඒ කියන්නේ මුදල් හෝ වාහන ගැනීම සිදු කිරීම. හරිනේ? right. එහෙනම් එකට ලකුණු 108ට එකට ලකුණු 1 ගානේ 108ට එක ගානේ ප්‍රශ්න දෙකට ලකුණු 2යි. හරිනේ? උත්තර දෙක. 109 මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත. ඔන්න පළවෙනි එක. ස්ථාවර වත්කම් ණයට ගත්තොත් මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචරය right පොදු ජර්නල්. අඩමාන ණය වෙන් කිරීමත් ජර්නල් වවුචරය පොදු ජර්නල්. ණයගැතියන්ගෙන් මුදල් ලැබීම ලදුපත ලැබීම් ජර්නල්. ගමන් වියදම් සඳහා මුදලින් ගෙවීම ගමන් වියදම් වලට මුදලින් ගෙවුවොත් මොකද්ද? right මුදලින් ගෙවලා එහෙනම් සුළු මුදල් ගෙවීම් ජර්නලය සුළු මුදල් ගෙවීම් වවුචරය සුළු මුදල් ගෙවීම් ජර්නල්. එහෙනම් එතන උත්තර 8ක් තියෙනවා. 4න් 1 ගානේ right ප්‍රශ්න 8ට උත්තර 8ට ලකුණු 2යි. හරිනේ? ලකුණු 2යි. ඊළඟට 110 කළමනාකරණ ගිණුම් කරන නිමවුම් දෙකක්. මොනවද කළමනාකරණ ගිණුම් කරන නිමවුම් විදියට අපි පාවිච්චි කරන්නේ? පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකා, ප්‍රාග්ධන ආයෝජන තීරණ, ආන්තික පිරිවැය කරන තීරණ, අයවැය ලේඛන, ඔන්න ඔය වගේ දේවල්. ඒවා දෙකක් ලියලා තියෙනවා නම් ලකුණු 2යි. 111. පහත සඳහන් ප්‍රකාශන ගිණුම් කරන මූලධර්ම හා බැඳේ. එම ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන දක්වන්න. වත්කම් වැඩිවීම හරවන අතර වගකීම් වැඩිවීම බැරවේ. ඔව් සත්‍යයි.
ආදායම් අඩුවීම බැරවන අතර නෑ ආදායම් අඩුවීම බැර නෙමෙයි ආදායම් අඩුවීම හර එන අසත්‍යයි. වියදම් වැඩිවීම බැරවන අතර නෑ වියදම් වැඩිවීම හර එන එකක් අසත්‍යයි. හිමිකම් වැඩිවීම බැරවන අතර ආදායම් වැඩිවීම බැර හිමිකම් වැඩිවීම බැර ඔව් ආදායම් වැඩිවීමත් බැර ඔව් ඒකත් සත්‍යයි. එහෙනම් උත්තර 4ට ලකුණු භාගිකානි ලකුණු 2 ලකුණු 2. ඊට පස්සේ 112 ව්‍යාපාර ආයතනයක් විසින් 112 මාර්තු මාසයේ තුලදී දරන ලද වියදම් කීපයක් පහත දක්වා ඇත. අපිට කියනවා ඒ වගේ අයමාර වියදම් සහ ප්‍රාග්ධන වියදම් වල අගය. එහෙනම් අයමාර වියදම් ප්‍රාග්ධන වියදම්. හරි. කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රාග්ධනයි. සේවකයන්ට වැටුප් ගෙවීම අයභාරයි. විදුලි වියදම් ගෙවීම අයභාරයි. නිෂ්පාදන කටයුතු වලට යන්ත්‍රයක් ගත්තම ප්‍රාග්ධනයි. එහෙනම් මෙතන 42යි මෙතන 1100. එහෙනම් 42000 සහ 1100 කියලා කියනවා නම් එකට ලකුණු එක ගානේ දෙන්න. ලකුණු දෙක. ලකුණු දෙක. right. එකසිය 13 සිල්වාගේ ව්‍යාපාරයේ 2023 දිනට ගිණුම් ශේෂ කීපයක් පහත දක්වා ඇත. මුළු වත්කම් මුළු වගකීම් ජංගම නොවන වත්කම් ජංගම වගකීම් අපේ ගමන කාරක ප්‍රාග්ධනයේ වටිනාකම. උතේ කාරක ප්‍රාග්ධනය කියන එක අපි හොයන්නේ 113. කාරක ප්‍රාග්ධනය සමානයි කාරක ප්‍රාග්ධනය සමානයි. හරි ජංගම වත්කම් ඍණ ජංගම වගකීම්. හරිනේ ජංගම වගකීම්. හරිද? ජංගම වත්කම් කියන්නේ ජංගම වත්කම්. එතකොට දැන් ඕකේ තියෙනවා මුළු වත්කම් 750. ඒකෙන් ජංගම නොවන වත්කම් අයින් කරා. ඒ කියන්නේ ජංගම වත්කම් වෙනවා 150. 750යි 600ක් ගියා. 480 න් ජංගම නොවන වත්කම් ගියාම 480. හරිනේ ජංගම. එතකොට 70යි 70000යි කාරක ප්‍රාග්ධනය. උත්තරේ තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. හරිනේ? උත්තරේ තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. ඊට පස්සේ අපි යනවා 117ට මූල්‍ය ගිණුම්කරණයේ අනුව වියදම් යන්න නිර්වචනය කරා. වියදම කියලා කියන්නේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් නොවන හිමිකමේ සිදුවන පහළයක්. අපි කියනවා වියදම් සරල. හරිනේ? නැත්නම් වස්කම් වල අගය අඩුවීම හෝ වගකීම් වල අගය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් නොවන ඒ කියන්නේ ගැණිලි හෝ ලාභාංශ රයිට් බෙදා හැරීමක් නොවන පිළිකමේ සිදුවන පහළය වියදම්. හරිනේ? එතකොට හරියට තියෙනවා නම් ලකුණු දෙකයි. 115 පහත් සමහන්දය අදාළ වන්නේ මූල්‍ය ගිණුම්කරණයටද කළමනාකරණ ගිණුම්කරණයටද අදාළව යන්න හරි තීරුවේ ලකුණක් යොදමින් දක්වන්න. සාරාංශගත තොරතුරු ලබා දෙයි. මොකේද? මූල්‍ය ගිණුම්කරණය. විස්තරාත්මක තොරතුරු ලබා දෙයි. කළමනාකරණ ගිණුම්කරණය. ඓතිහාසික දත්ත සපයයි. ඓතිහාසික දත්ත නම් මූල්‍ය ගිණුම්කරණය. පොදු තොරතුරු සපයයි. ඒකත් මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණයට එනම් එකට ලකුණු භාගිකාන්නේ 4ට ලකුණු 2යි. right 116. පහස් සඳහන් ගනුදෙනු වලින් ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් වලට බලපෑම වැඩි වේද අඩු වේද වෙනස් නොවේද යනුවෙන් දක්වන්න. ගෙවිය යුතු විදුලි වියදම් ගැලපීම. ඔන්න හොඳට බලන්න. ගෙවිය යුතු විදුලි වියදම් ගැලපුවොත් වත්කම් වෙනස් නොවේ. වගකීම් වැඩි වේ හිමිකම් අඩු වේ. එනම් වෙනස් නොවේ වැඩි වේ අඩු වේ. අඩමාන ණය වෙන් කිරීම. වත්කම් අඩු වේ වගකීම් වෙනස් නොවේ හිමිකම් අඩු වේ. හරිනේ? 3
බැංකු වෛරාවක් පවතින විට මුදල් තැන්පත් කිරීම. වත්කම් වැඩි වේ. වගකීම් මොකද වෙන්නේ? බැංකු වෛරාවක් පවතින විට මුදල් තැන්පත් කළොත් වත්කම් වැඩි වේ. ඊට පස්සේ ඊළඟ එක වත්කම් එතන ගන්න පුළුවන් වත්කම් වෙනස් නොවේ. වගකීමුත් වෙනස් නොවේ. හිමිකමුත් වෙනස් නොවේ කියලා ගන්න පුළුවන්. හරිනේ? අර සමීකරණ විදිහට බැංකු වෛරාව ඍණ කියලා අඳුරගෙන තියෙනවා නම්. හරි? ඊළඟට ව්‍යාපාරයේ බැංකු ණය අයිතිකරු පෞද්ගලික මුදලින් කෙරේ. අයිතිකාරය පෞද්ගලික මුදලින්. වත්කම් වෙනස් නොවේ. වගකීම් අඩු වේ. හිමිකම් වැඩි වේ. හිමිකම් වැඩි වේ. එහෙනම් එතන අණු කොටස් 4යි. එතකොට භාග්‍ය ගානේ 4ට ලකුණු 2යි. හරිනේ? 117 වෙනි ප්‍රශ්නේ. සදලිගේ ව්‍යාපාරයේ 2331 දිනට මුළු වත්කම් ලක්ෂ 4කින් ඉහළ ගිය අතර මුළු වගකීම් 50000කින් ඉහළ ගොස් ඇත. මෙම වසරේ උපයා ඇති ලාභය 250යි. කෙසේ වෙතත් මෙම ලාභය ගණනය කිරීමේදී 20ක කුලී ආදායමක් මගහැරිය. අපිට කියනවා හිමිකරු විසින් වසර තුලදී ගෙනෙන ලද අමතර ප්‍රාග්ධනය කොපමණද? එතකොට ළමයි මෙතන දැන් අපි ගත්තම ලාභය හොයන සමීකරණයේදී ගන්න වෙන්නේ 117. ලාභයේ සමානයි අර අවසාන ප්‍රාග්ධනය ඍණ ආරම්භ ප්‍රාග්ධනය කියනවනේ. ඒකට මම ගන්නවා ප්‍රාග්ධනයේ වෙනස. ප්‍රාග්ධනයේ වෙනස ධන ගැනීම ඍණ අමතර ප්‍රාග්ධන. හරිද? ඍණ අමතර ප්‍රාග්ධන. ධන ගැල්ලේ ඍණ අමතර ප්‍රාග්ධන. එතකොට මේක දැන් අපි අහන්නේ මේ අමතර ප්‍රාග්ධනය කියද කියලා. දැන් ඔන්න බලන්න 2020 3.30 කියන අවසන් පරිච්ඡේදය තුල මුළු වත්කම් 400කින් වැඩි වෙලා මුළු වගකීම් 50කින් වැඩි වෙලා. එතකොට හිමිකම ශුද්ධ වශයෙන් වැඩි වෙලා තියෙනවා 350කින්. හරිද? වත්කම් වල වැඩිවීමෙන් වගකීම් වල වැඩිවීම අඩු කරාම හිමිකම් වල වෙනස. ඊට පස්සේ මේ අවුරුද්දේ උපයා ඇති ලාභය 250යි. හැබැයි මේක ගණනය කරද්දී 20ක කුලී ආදායමක් මගහැරෙනවා. ඒ කියන්නේ නිවැරදි ලාභය ගත්තොත් 270ක් වෙනවා. හරි? ගැලලි ගැන කියන්නේ නැහැ. බිඳුවයි අමතර ප්‍රාග්ධනය කීයක් වෙනවද? 350න් කීයක් අයින් වුණාමද? 80000. එහෙනම් උත්තරේ 80000යි ලකුණු 2. ඊට පස්සේ එකතු කළ අගය මත බදු 115ක ඇතුළත්ව ණයට මිලදීගත් භාණ්ඩවල ඉන්වොයිස් යකේ 345000ක්. මෙම ගණනුව වාර්තා කිරීමට ව්‍යාපෘත කරනවා. එතන ඇත්තටම ප්‍රශ්න ලියා ගන්න. මෙම ව්‍යාපාරයේ වැට් ලියාපදිංචි වී ඇත. මෙම ව්‍යාපාරයේ වැට් ලියාපදිංචි වී ඇත. හරි වැට් ලියාපදිංචි වී ඇත. එහෙනම් ළමයි 118 වැට් එකත් එක්කනේ 345000 කියන්නේ. එතකොට වැට් එක නැතුව කීයද? 345000 කියන්නේ 115. හරිනේ? එහෙනම් රයිට්. ගැණුම් වල ගේන්න ඕනේ ලක්ෂ 3යි. වැට් එක 45යි. රයිට්. ණයට නෙවන් තියෙන එහෙනම් ණය හිමියන්ට 3,45,000. එතකොට මෙන්න මේක එන්න ඕනේ. ගැණුම් ගිණුම හර 300යි. වැට් පාලන ගිණුම හර හරි 45යි. ණය හිමි පාලන ගිණුම බැර 345. හරි? එහෙනම් මේකට එක ලකුණක් දෙන්න. මේ දෙකටම එක ලකුණක් දෙන්න. ලකුණු දෙක. ඊට පස්සේ 119. පහත ස්ථාන වලට සඳහන් තොරතුරු අමල් සමාගමේ සහ කමල් සමාගමේ ණය හිමි පාලන ගිණුමින් උපුටා ගන්නා ලද ස්ථාන වලට සුසු වගයන් දක්වන්න. අමල් ගම් පිවිසරෝ ණය හිමි පාලන ගිණුම අමල් අමල්ගේ ණය හිමි ආරම්භක ශේෂය ගත්තම 160යි. ණය හිමි ගෙවීම මුදල් 600. ලද වට්ටම් 40යි. ආපසු යොමු 20යි. අවසාන ශේෂය 105යි.
පාගේ ශේෂය 150. නාහිමියන්ගේ බැර ශේෂයක් විදිහට. ආයෙනම් මේ ගිණුම වැහුවොත් 0.6 5යි 11යි 8යි 810යි 810යි 160ක් අයින් කරමු. එතකොට අපිට එනවා 0.5යි 2යි 6. එහෙනම් පළවෙනි උත්තරේ 6,50,000 නැත්නම් 650. 650 ලකුණු 1යි. ඊට පස්සේ ඒකෙම කමල්ගේ එකට ආවම කමල්ගේ ගිණුමට ආවම කමල් right 9 ආරම්භක ශේෂය 80යි. හරිද? ආරම්භක ශේෂය 80යි. ගැනුම් 1600. 9 ගෙවීම 1000යි. මුදල්. ලද වට්ටම් 60යි. ආපසු යවු 40. එහෙනම් අවසාන ශේෂය කීයද? 1680යි 1680යි එහෙනම් 0.8යි 1යි 5යි. එහෙනම් කීයක් එනවද? 580. 580. එහෙනම් උත්තරේ 580යි. ඒකට ලකුණු 1. ඊළඟට සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ යටතේ සුළු මුදල් පවත්වාගෙන යන ව්‍යාපාරයක 2020 3.21 දිනට සුළු මුදල් බාරකරු සතු මුදල් ශේෂය 12000කි. ඊළඟට කියනවා 2020 මාර්තු මාසයේ තුලදී සුළු මුදල් බාරකරු විසින් ගෙවන ලද වැටුප් අත්තිකාර 8000ක ඇතුළුව මාසය තුලදී 48000ක් ගෙවීම කරයි. අපිට කියනවා සුළු මුදල් අග්‍රිමයේ කීය. එතකොට දැන් මාර්තු මාසයේ 48000ක් ගෙවුවම ඉතුරු වෙලා තියෙන්නේ කීයද? 12000යි. එහෙනම් ළමයි right අග්‍රිමයේ අපිට ගන්න පුළුවන් 60000යි. අග්‍රිමයේ 60000යි. පළවෙනි උත්තරය. ඊළඟ 4යි එක ප්‍රතිපූර්ණය කරනවා. 4යි එක ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් කරන මුදලට සමාන මුදලක්. ඒ කියන්නේ 48000යි. 48000යි. 121. ශ්‍රී ලංකාවේ ගිණුම් කරන පරිචය පාලනය කරන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින්. එහෙනම් 121 ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින්. 122 ප්‍රශ්නය ව්‍යාපාරයක ස්කන්ධය අගය කරන්නේ. ස්කන්ධය කියන්නේ හිමිකම. හිමිකම අගය කරන්නේ වත්කම් වලින් වගකීම් අඩු කිරීමෙනි. එහෙනම් වත්කම් සහ වගකීම් කියන එක තමයි උත්තර දෙක. වත්කම් සහ වගකීම් කියන එක තමයි උත්තර. හරි? වත්කම් වලින් වගකීම් අඩු කිරීමෙනි. හරි? උත්තර දෙක වත්කම් සහ වගකීම් ලකුණු දෙකයි. එකට එක. 123 පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න. අයිතිකරු ව්‍යාපාරයේ වියදමක් ගෙවීම තුළින් හිමිකමේ සුද්ධ වෙනසක් ඇති නොවේ. ඔව්. ඇයි වියදමින්ද හිමිකම අඩු වෙනවා? අයිතිකාරයා ගෙවපින්ද අමතර ප්‍රාග්ධනය. එහෙනම් සත්‍යයි. හිමිකම වෙනමම හඳුනාගන්නේ අකණ්ඩ පැවැත්ම නිසායි. නෑ අසත්‍යයි. අසත්‍යයි. ඊළඟට ව්‍යාපාරයක බැංකු ණය ලබාගත් විට ඒ කාරක ප්‍රාග්ධනයේ කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරයි. දැන් කාරක ප්‍රාග්ධනය වෙනස් වෙන නම් ළමයි ජංගම වත්කම් හෝ වත්කීම් වෙනස් වෙනවා. දැන් බැංකු ණයක් ගත්තම ජංගම වත්කම් වැඩි වෙනවා නේ මුදල් කියන එක. එහෙනම් ළමයි අසත්‍යයි. ෂේ වෙන් කිරීමේ ගිණුම වත්කම් ගිණුමකි. ඔව් සත්‍යයි. ෂේ වෙන් කිරීම වත්කම් ගිණුම. හරිනේ? right. එහෙනම් ළමයි ඒකේ ලකුණු භාගී ගානේ 4ට ලකුණු 2. 120. අග්‍රිම කාලයේ මාසයකි. එහි අග්‍රිම මුදල රුපියල් 10000ක් වන අතර සෑම මාසයකම මුලදී අග්‍රිමය ප්‍රතිපූර්ණය කරයි. ජනවාරි මාසයේ මුලදී 300ක් ශේෂයක් පැවතුන අතර ජනවාරි මාසයේ තුලදී පසුගිය මාසයට වඩා වියදම් 200කින් වැඩි වූයේ නම් ජනවාරි මාසයේ සුළු මුදල් වියදම. දැන් මෙහෙමනේ. අග්‍රිමයේ 10000යි. ජනවාරි මාසයේ මුලදී ජනවාරි මාසේ පටන් ගන්නකොට right 300ක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඊට කලින් මාසේ වියදම් වෙලා තියෙන 9800. දැන් ජනවාරි මාසයේදී ගිය මාසයට වඩා 200ක් වියදම් වැඩි වෙලා නම් ජනවාරි මාසේ වියදම. එතකොට කීයද? 9900. 9900. හරිනේ? right. එහෙනම් 125 වෙනි ප්‍රශ්නය වත්කම් වල මූලික ලක්ෂණ තුන නම් කරන්න. මූලික ලක්ෂණ තුන නම් කරන්න. මොනවද? අපි ඉස්සෙල්ලත් කතා කරා
අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම, ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම, ආර්ථික සම්පතක් වීම. හරිනේ? තුනම තියෙනවා නම් ලකුණු දෙකයි. තුනම තියෙනවා නම් ලකුණු දෙකයි. රයිට්? චෙක් කරගන්න. ප්‍රශ්නාංක 126 උපලබ්ධ නො වූ චෙක්පත් හිස්තැනක් පෙන්වන අතර බැංකු ගාස්තු හිස්තැනක් පෙන්눔 කරයි. උපලබ්ධ නො වූ චෙක්පත් බැංකු සැසඳුම් ප්‍රකාශය පෙන්වන අතර බැංකු සැසඳුම් ප්‍රකාශනය පෙන්වන අතර බැංකු ගාස්තු සංශෝධිත මුදල් පාලන ගිණුමේ පෙන්눔 කරයි. සංශෝධිත මුදල් පාලන ගිණුමේ පෙන්눔 කරයි. එහෙනම් එකට ලකුණු එක ගාන ලකුණු දෙකයි. හරි. ඊට පස්සේ පහත එකිනෙක ගිණුම් කුමන ගිණුම් කරන මූලිකාංගයට අයත් වන්නේද යන්න දක්වන්න. හරි. ආදායම් බදු වෙන්කිරීම වගකීම්. ආදායම් බදු වෙන්කිරීම වගකීම්. ගැනුම් වියදම්. ෂේ වෙන්කිරීම වත්කම්. ෂේ වෙන්කිරීම වත්කම්. ගැනිලි හිමිකම්. එහෙනම් 127 වෙනි ප්‍රශ්නේ 127 වෙනි ප්‍රශ්නේ එකට ලකුණු භාග්‍ය ගානේ 4ට ලකුණු 2යි. ඊළඟට 2024 1 දින සුළු මුදල් බාරකරු සතුව රුපියල් 2500ක් පැවති අතර ප්‍රධාන මුදල් බාරකරු විසින් එදින සුළු මුදල් බාරකරුට 5500ක් ලබා දෙන ලදී. සුළු මුදල් අග්‍රිමය කීයද? 2500ක් තියෙනකොට තව දෙනවනේ 5500ක්. අයනම් ළමයි 8000යි. 2020 මාර්තු මාසයේ සුළු මුදල් වියදම. මාර්තු මාසයේ සුළු මුදල් වියදම කීයද? 5500යි. වියදම් කරපු එක තමයි නැවත දෙන්නේ. එහෙනම් 8000 සහ 5500 ලකුණු එක ගානේ ලකුණු 2යි. 129. ව්‍යාපාරයක බැංකු වෛරාව එහි අයිතිකරුවන්ගේ පෞද්ගලික මුදල් වලින් පියවා ඇත. මෙම ගනුදෙනු ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයට කෙසේ බලපායිද? මොකද වෙන්නේ? බැංකු වෛරාව පෞද්ගලික මුදලින් බෙව්වොත් මොකද වෙන්නේ? වගකීම් අඩුවේ හිමිකම් වැඩි වේ. වැඩි වේ. ලකුණු 2යි. 130 පහත එක් ගනුදෙනුව සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය. ණයට මිලදී ගැනුම් ඉන්වොයිසිය. ලද වට්ටම්. ගෙවීම් වවුචරය. අයිතිකරු ව්‍යාපාරයට ලී බඩු යෙදවීම. ජර්නල් වවුචරය. ආපසු එවුම්. බැරපත. හරිනේ? එකට ලකුණු බායි ගානේ ලකුණු 2යි. 4ටම. 131 පහත දී ඇති තොරතුරු භාවිතා කරමින් සංජය ස්ටෝසි 19/4 දිනට ශුද්ධ වත්කම් වල වටිනාකම ගණනය කරන්න. රයිට්. ශුද්ධ වත්කම්. ඒ කියන්නේ ළමයි හිමිකම. එහෙනම් ලාභය හොයන සමීකරණය එන්නේ ගන්න වෙන්නේ. 131 ලාභය සමානයි අවසාන ශුද්ධ වත්කම් ඍණ ආරම්භක ශුද්ධ වත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. හරිද? දැන් අපිට දීලා තියෙනවා 2023 3.31 දිනට ශුද්ධ වත්කම 840යි. ඒ කියන්නේ මේ අවසානයේ 840යි. ආරම්භක ශුද්ධ වත්කම දන්නේ නැහැ. x. ඊළඟට කියනවා ලාභය 210යි. වර්ෂය තුලදී අයිතිකරු විසින් කළ මුදල් ගැනිලි 120යි. ගෙනුම්ගත නොකළ භාණ්ඩ ගැනිලි 10යි. එහෙනම් ඔක්කොම ගැනිලි 130යි. රයිට්. අමතර ප්‍රාග්ධනයක් ගැන කියන්නේ නැහැ. හරි. එහෙනම් දැන් මේකේ x අපි උක්ත කරමු. හරිනේ? x වලට උත්තරයක් ගමු. x වලට උත්තරයක් ගත්තම මොකද කියන්නේ? 210 සමානයි 840 ධන 130 970 ඍණ x. එහෙනම් මේ ඍණ x මේ පැත්තට ධන වෙනවා. එහෙනම් මේ 210 එහා පැත්තට දානවා. එහෙනම් x සමානයි කියලා අපිට ගන්න පුළුවන් 970 ඍණ 210. එහෙනම් ළමයි උත්තරේ 7,60,000යි. උත්තරේ 7,60,000යි. ලකුණු 2යි. ගිණුම් කරන්නේ නව ප්‍රවණතා 4ක් ලියන්න. ගිණුම් කරන්නේ නව ප්‍රවණතා 4 1 පරිගණකගත ගිණුම්කරණය, සමාජ වගකීම් ගිණුම්කරණය, පාරිසරික ගිණුම්කරණය,
right. පාරිසරික ගිණුම්කරණය, පරිගණකගත ගිණුම්කරණය, සමාජ වගකීම් ගිණුම්කරණය, පාරිසරික ගිණුම්කරණය, නව හරිත ගිණුම්කරණය ඔය වගේ දේවල්. සැම්සුන් ව්‍යාපාරය 133 2019 4.1 දෙන්ට ආරම්භක හිමිකම 275ක්ද 2019 12.31 හිමිකම 450ක්ද විය. මෙම කාලච්ඡේදය තුලදී 95ක ලාභයක් කෙපෙයූ අතර අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනට 60ක ලබාගෙන ඇත. 19 12.31 අවසන් අයිතිකරු විසින් ව්‍යාපාරයට අමතරව යොදා ඇති ප්‍රාග්ධනයේ වටිනාකම. එහෙනම් අපිට අර ලාභ සමීකරණයම තමයි ගන්න වෙන්නේ. හරි 133ට මේ තිබ්බ ලාභ සමීකරණයම තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට මේ ලාභ සමීකරණයම ගන්නකොට අපිට ගන්න පුළුවන් ආරම්භක හිමිකම 275යි. හරිද? 275යි. එතකොට අවසාන හිමිකම 450යි. හරි? ඊළඟට කියනවා 95ක ලාභයක් උපයලා තියෙනවා. හරි? ඊට පස්සේ අයිතිකරු 60ක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගෙන තියෙනවා. 60ක් පෞද්ගලික ප්‍රයෝජනට අරගෙන එන අමතර ප්‍රාග්ධනය. කීයද බලන්න එහෙනම්? right අපිට ගත්තම මෙහෙමනේ 450 ඍණ 275 ධන 60. එතකොට එන්නේ 235යි. ඒකෙන් 95ක් ගියාම අපිට එනවා 140ක්. 1,40,000යි. බලන්න 1,40,000යි. right එහෙනම් උත්තරේ එන්න ඕන 1,40,000. 134 දත්ත රැස් කිරීම හා සටහන් කිරීම සාරාංශ කිරීම පොත් ලැබීම මගින් සිදු කරයි. පොත් ලැබීම මගින් සිදු කරයි. ද්‍රවශීලතාවයේ මත ව්‍යාපාරයක වත්කම් ජංගම හා ජංගම නොවන ලෙස කොටස් දෙකකි. එකට ලකුණු 1 ගානේ ලකුණු 2යි. ජංගම හා ජංගම නොවන ලෙස කොටස් දෙකකි. 135 පහත් දැක්වෙන ගණදෙනු වලින් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම වැඩි වේද අඩු වේද යන්න සඳහන් කරන්න. 1. ණයට තොගයක් මිලදී ගැනීම. ණයට තොගයක් ගත්තොත් මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවා. හිමිකම් වලට මොකුත් දාන්න එපා. වගකීම් වැඩි වෙයි. වගකීම් වැඩි වෙයි. පොලියද ඇතුළුව බැංකු ණය වාරිකයේ ගෙවීම. වත්කම් අඩු වේ, හිමිකම් අඩු වේ, වගකීම් අඩු වේ. වගකීම් අඩු වේ. එකට ලකුණු 1 ගානේ ලකුණු 2යි. 136. කමල් විසින් කේවල ස්වාමී ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර පහත ගනුදෙනු සිදු වී ඇත. එම එක් ගනුදෙනු සටහන් කරන දිස් සටහන. මුදලින් ලක්ෂ 8ක්ද ලක්ෂ 5ක කාර්යාල උපකරණ යොදවමින් ව්‍යාපාරය ආරම්භ කිරීම. එහෙනම් මොකද වෙන්නේ? මුදල් ගිණුම හර ලක්ෂ 8යි, කාර්යාල උපකරණ ගිණුම හර ලක්ෂ 5යි, ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 13යි. ලක්ෂ 13යි. නැවත අලෙවි කිරීම සඳහා 80000ක තොගයක් ණයට ගැනීම. එහෙනම් ගැනුම් ගිණුම හර 80000යි, ණය හිමි පාලන ගිණුම බැර 80000යි. ණය හිමි පාලන ගිණුම බැර 80000යි. එහෙනම් ලකුණු 2යි එකට 1 ගානේ. 137 පහත් දැක්වෙන ප්‍රකාශන සත්‍ය අසත්‍ය බව ලියන්න. ගිණුම්කරණයේ සමාජ විද්‍යාවකි. මොකද කියන්නේ? right සත්‍යයි. ඊළඟ සමාගමක කොටස්කරුවන් බාහිර පාර්ශවයේකි. හරි. කොටස්කරුවන් බාහිර පාර්ශවයේකි යම් මට්ටමකින් සත්‍යයි. ඊළඟ ගනුදෙනු යනු ගිණුම් කරන යෙදවමකි. සත්‍යයි. ගිණුම් කරන තොරතුරු පද්ධතියක් ලෙස වැදගත් වේ. සත්‍යයි. එක්ක ලකුණු භාගී ගානේ ලකුණු 2යි. පහත ගිණුම් වත්කම් වගකීම් ආදායම් හිමිකම් ලෙස වර්ග කරන්න. අඩමාන ණය වෙන් කිරීම වත්කම්. කලින් ලද කුලී ආදායම කලින් ලද නම් වගකීම්. ගැනිලි හිමිකම් බොල් ණය වියදම්. බොල් ණය වියදම්. හරි බොල් ණය වියදම්. right එහෙනම් එක්ක ලකුණු භාගී ගානේ එතනත් ලකුණු 2යි. ඊට පස්සේ 139 පහත දැක්වෙන ව්‍යාපාරයක මෝටර රථ සම්බන්ධයෙන් ඇති ගිණුම් කීපයකි. ඒවා කුමන මූලිකාංග වලට? මෝටර රථ කියන්නේ වත්කම්. මෝටර රථ ඉන්ධන වියදම කියන්නේ වියදම්. මෝටර රථ ෂේ කියන්නේ වියදම්. මෝටර රථ සමුච්චි ෂේ කියන්නේ වත්කම්. මෝටර රථ සමුච්චි ෂේ කියන්නේ වත්කම්. 140. එනයි අරකෙත් 139ත් භාගී ගානේ ලකුණු 2යි සත්‍ය අසත්‍ය. මූල්‍ය ගිණුම්කරණයේ නිමවම මූල්‍ය ප්‍රකාශන වේ. ඔව් සත්‍යයි. වගකීම් හා හිමිකම් මූලධර්ම එකිනෙකට සමාන වේ. ඔව් සත්‍යයි. ගෙවිය යුතු විදුලි වියදම් ගිණුම වියදම් ගිණුමකි. නෑ ඒක වගකීම අසත්‍යයි.
වියදම් ගිණුම් වල ශේෂය සෑම විටම හර වේ. වියදම් ගිණුම් වල ශේෂය සෑම විටම හර වේ. ගොඩක් වෙලාවට ඔව් සත්‍යයි. එක ලකුණු බායි ගානේ right. දාගන්න. 141 වත්කම් යන්න නිර්වචනය කරන්න. මොකද්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන ව්‍යාපාරයට පාලනය කළ හැකි ආර්ථික සම්පත්. right. ලකුණු 2යි. 142. පහත් දැක්වෙන ගනුදෙනු සටහන් කිරීම සඳහා භාවිතා කරන දිත්ත සටහන ලියන්න. 50000ක භාණ්ඩ තොගයක් ණයට මිලදී ගැනීම. 50000ක භාණ්ඩ තොගයක් ණයට මිලදී ගත්තොත් මොකද වෙන්නේ? ණයට මිලදී ගත්තොත් දිස් සටහන ගැනුම් ගිණුම හර ණයහිමි පාලන ගිණුම බැර 50000යි. ගැනුම් ගිණුම හර 50000යි. ණයහිමි පාලන ගිණුම බැර 50000යි. 80000ක කාර්යාල උපකරණ තොගයක් ණයට ගැනීම. එතකොට මොකද වෙන්නේ? කාර්යාල උපකරණ ගිණුම හර 80000යි. වෙළඳ නොවන ණයහිමි බැර 80000යි ඈ. වෙළඳ නොවන ණයහිමි බැර 80000යි. හරි? right. දාගන්න. එහෙනම් එකට එක ගාන ලකුණු 2යි. ඊළඟ සුගන්ධික ව්‍යාපාරයේ 2020 1 දිනට පැවති ගිණුම් ශේෂ පහත සමීකරණයක දාලා තියෙනවලු පහත පරිදි. අපිට කියනවා පහත ගනුදෙනු හා සිදුවීම් ගිණුම් කරන සමීකරණයට ගැලපූ පසු ශුද්ධ වටිනාකම් දක්වන්න. දැනට සමීකරණය මෙන්න මෙහෙම දීලා තියෙනවා 143. right. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. එහෙනම් 200ක් තියෙනවා වත්කම, වගකීම 50යි, හිමිකම 150යි. 30ක විදුලි වියදම් ගෙවුවොත් වත්කම අඩු වෙලා 30ක්, හිමිකම අඩු වෙනවා 30ක්. 2020 1 දිනට 1,20,000ක මෝටර රථයක් ණයට මිලදී ගන්නා ලද අතර මෙම මෝටර රථය වාර්ෂිකව 120ක් සරල මාර්ග ක්‍රමයට ෂේ කරනවා. එතකොට right. 120ක මෝටර රථයක් ණයට ගත්තම වත්කම් වැඩි වෙලා වගකීම් වැඩි වෙනවා 120ක්. මේකට බලපෑමක් නැහැ. හැබැයි මේකට 120ක් සරල මාර්ග ක්‍රමයට ෂේ කරනවා. එතකොට 1,20,000ට 120ක් බැලුවම අපිට එනවා 24ක්. හැබැයි ඔය තියෙන්නේ අවුරුද්දටම. එහෙනම් මාසයකට බලන්නම් 12න් බෙදන්න ඕනේ. ඒ කියන්නේ ෂේ වෙනවා 2ක්. 2යි ඍණ 2යි. ඕකේ. ෂේ කියන්නේ වියදම. එහෙනම් මෙතන උත්තරේ කීයක් වෙනවද? 200 ඍණ 30 ධන 120 ඍණ 2. එහෙනම් කීය දෙන්නේ? 288යි. මෙතන 170යි. මෙතන මොකද වෙන්නේ? 150 ඍණ 30 ඍණ 2. 118යි. හරිනේ 118. එහෙනම් අපිට උත්තර 3 ගන්න පුළුවන්. උත්තර 3ටම ලකුණු 2යි. 3ටම ලකුණු 2යි. කළමනාකරන ගිණුම්කරණයට අදාළ කාර්යයන් 3ක්. අයවැය සැකසීම, පාලනය කිරීම. දාගන්න. right. අයවැය සැකසීම හරි, පාලනය හරි, සැලසුම් කිරීම. right. ඔය දේවල්. 145. පහත් දැක්වෙන ප්‍රකාශ සත්‍යද අසත්‍ය යන දක්වන්න. මූල්‍ය ගිණුම්කරණයෙන් අතීත තොරතුරු පිළිබඳ පමණක් අවධානය යොමු කරයි. මූල්‍ය ගිණුම්කරණයෙන් අතීත තොරතුරු පිළිබඳ පමණක් අවධානය යොමු කරයි. මොකද කියන්නේ? මූල්‍ය ගිණුම්කරණයෙන් අතීත තොරතුරු පිළිබඳ පමණක් අවධානය යොමු කරනවා. හරිද? ඔව්. right. ඒක හරි. ඊළඟ වත්කම් හා වගකීම් සම්බන්ධ දිත්ත සටහන් මූලධර්ම එකිනෙකට සමාන වේ. නෑ අසත්‍යයි. ආදායම් නිසා හිමිකම් වැඩි වෙනවා, අමතර ප්‍රාග්ධන නිසා හිමිකම අඩු වෙන්නේ. නෑ අසත්‍යයි. වියදම් ගිණුම් වල අවසාන ශේෂය හරවුවත් වත්කම් ගිණුම් වල ශේෂය ඇතැම් විට බැරවිය හැකිය. ඔව් සමහර වෙලාවට වෙන්න පුළුවන් සත්‍යයි ඒක. එහෙනම් එකට ලකුණු බාය ගානේ ලකුණු 2යි. 146. පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු දෙකකි. එම ගනුදෙනු දෙක සටහන් කිරීමට දිස් සටහන. ණයගැතියෙක්ගෙන් ලැබිය යුතු 20000ක මුදල 110ක වට්ටමකට යටත්ව මුදල් ලැබීම. එතකොට මොකද වෙන්නේ? මුදල් පාලන ගිණුම හර 18000යි, දුන් වට්ටම් ගිණුම හර 2000යි, ණයගැති පාලන ගිණුම බැර 20000යි. ඊළඟ ණය හිමියෙකුට 15000ක මුදල් ගෙවීමේදී 3000ක වට්ටමක් ලැබීම. එතකොට මොකද වෙන්නේ? ණය හිමි පාලන ගිණුම හර 15000යි, මුදල් පාලන ගිණුම බැර 12000යි,
ලද වට්ටම් ගිණුම බැර 3000යි. ආදායමක්නේ. ලද වට්ටම් ගිණුම බැර 3000යි. ආදායම්. ලකුණු 2යි. නව ප්‍රවණතා 4ක් ඉහතදිත් මන් සඳහන් කරා. right. 148 ලෙජර් ගිණුම් තුලනය කර ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ සකස් කරන වාර්තාව ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. 149 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෘත්තීය ගිණුම් කරන ආයතන දෙකක්. මොනවද? ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ඊට පස්සේ ගිණුම් කරන ශිල්පීය ආයතනය. ගිණුම් කරන ශිල්පීය ආයතනය. right. ලකුණු 2යි එකට එක ගන්න. 150 පහත් දැක්වෙන එක් ගනුදෙනු වාර්තා කිරීමට අදාළ දිත්ත සටහන් රීතිය දක්වන්න. අයිතිකරු විසින් රුපියල් 5000ක භාණ්ඩ තොගයක් පෞද්ගලික ප්‍රයෝජනට ලබා ගැනීම. භාණ්ඩ රීතිය දිත් සටහන් රීතිය එනම් තොගවත්කම් අඩුවීම, තොගවත්කම් අඩුවීම, ඊළඟට හිමිකම අඩුවීම. හිමිකම අඩුවීම. ඊළඟට පොලි ආදායමක් ලැබුණොත් මුදල්වත්කම් වැඩිවීම හර මුදල්වත්කම් වැඩිවීම හර ඊළඟට හිමිකම් වැඩිවීම නැත්නම් පොලි ආදායම් වැඩිවීම බැර. පොලි ආදායම් වැඩිවීම බැර. දැන් උඩ එකේ අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනට අරන් තියෙනවනේ. එතකොට මෙහෙම ලියන්නත් පුළුවන් කෙනෙකුට හිමිකම් අඩුවීම හර හිමිකම් අඩුවීම හර හිමිකම් අඩුවීම හර ඊළඟ එක කියන්න පුළුවන් ගැනුම් වියදම් අඩුවීම බැර. ගැනුම් වියදම් අඩුවීම බැර කියලා දාන්නත් පුළුවන්. හරිනේ? එහෙනම් චෙක් කරගමු.